දරුවනේ පසුගිය පාඩමෙන් අපි ප්ලාස්ම පටලය ගැන සාකච්ඡා කළා. එදා මම පොරොන්දු වුණා ඔබට ඊළඟ පාඩම් මාලාවේදී සෛලීය ඉන්ද්‍රියකා පිළිබඳව විශාල කරුණු ප්‍රමාණයක් පැහැදිලි කරනවා කියලා. ඉතින් අද අපි එහි පියවරක් වශයෙන් ද්විත්ව පටලමේ ඉන්ද්‍රියකා තුනක් සෛලයේ තියෙනවා. සාමාන්‍යයෙන් ඒ ද්විත්ව පටලමේ ඉන්ද්‍රියකා තුන පිළිබඳව තමයි අද පාඩමෙන් සාකච්ඡා කරන්නේ. එතකොට ද්විත්ව පටලම ඉන්ද්‍රියකා කියලා කියන්නේ පටල දෙකකින් ආවරණය වෙච්ච ඉන්ද්‍රියකා. මේ වන විට ඔබ දන්නවා න්‍යෂ්ටිය, මයිටොකොන්ඩ්‍රියා සහ හරිත ලව තමයි ඒ ද්විත්ව පටලම ඉන්ද්‍රියකා කියන්නේ. දැන් විශේෂයෙන්ම සත්ව සෛලයක් ගත්තොත් සත්ව සෛලයක හරිත ලව දකින්න ලැබෙන්නේ නැහැ. ඒ අනුව දකින්න ලැබෙන්නේ ද්විත්ව පටලම ඉන්ද්‍රියකා දෙකක් පමණයි. න්‍යෂ්ටිය, මයිටොකොන්ඩ්‍රියා. නමුත් ශාක සෛලයක් සැලකුවාම එතනට හරිත ලවත් එකතු වෙන නිසා ද්විත්ව පටලම ඉන්ද්‍රියකා වර්ග 3කින් අපිට දකින්න ලැබෙනවා. දැන් ඒ අතරින් පළවෙනියටම අද මගේ සාකච්ඡාවට භාජනය වන්නේ න්‍යෂ්ටිය කියන ඉන්ද්‍රියකාව. දැන් අපි දන්නවා න්‍යෂ්ටිය කියන්නේ සෛලයේ පාලකයා. සෛලයේ සියලුම ක්‍රියාවන් පාලනය කරන ප්‍රධාන පාලක මැදිරිය විදිහට හැසිරෙන්නේ න්‍යෂ්ටිය. න්‍යෂ්ටියක් ගත්තොත් සාමාන්‍යයෙන් මේ න්‍යෂ්ටික විස්කම්භය මයික්‍රෝමීටර් 5ක පමණ ප්‍රමාණයකින් යුක්තයි. මයික්‍රෝමීටර් 5ක පමණ ප්‍රමාණයකින් යුක්තයි. ඉතින් අපිට පළවෙනියටම තියෙනවා හිස්තනක් සම්පූර්ණ කරන්න. සාමාන්‍ය විස්කම්භය මයික්‍රෝමීටර් 5ක් පමණ වන න්‍යෂ්ටි ආවරණය ලෙස හඳුන්වන ද්විත්ව පටලයකින් ආවරණය වෙච්ච බොහෝ ජාන වලින් සමන්විත වඩාත් කැපී පෙනෙන ඉන්ද්‍රියකාව තමයි න්‍යෂ්ටිය කියන්නේ. කැපී පෙනෙන එක හේතුවක් තමයි විශේෂයෙන්ම සත්ව සෛලවල සෛලයේ මැද්දේ දකින්න ලැබෙන්නේ මැද දකින්න ලැබෙන්නේ න්‍යෂ්ටිය. දැන් න්‍යෂ්ටිය ආවරණය වෙන පටල දෙකට පොදුවේ කියන්නේ න්‍යෂ්ටික ආවරණය කියලා. ඒක වෙන වෙනම සැලකුවොත් බාහිර න්‍යෂ්ටි පටලය සහ අභ්‍යන්තර න්‍යෂ්ටි පටලය. පොදුවේ කියන්නේ මේ දෙකම එකට ගරන් න්‍යෂ්ටි ආවරණය කියලා. එතකොට න්‍යෂ්ටි ආවරණය කියලා හඳුන්වන ද්විත්ව පටලයකින් ආවරණලා තියෙනවා. ඒ ද්විත්ව පටලයට ඇතුළතින් බොහෝමයක් ජාන වලින් සමන්විත කැපී පෙනෙන ව්‍යුහයක් තමයි න්‍යෂ්ටි කියලා අපි අදහස් කරන්නේ. ඊළඟට න්‍යෂ්ටික පැහැදිලිවම ද්විත්ව පටලමේ ස්වභාවයක් දරන නිසා පිටත පටලය සහ ඇතුල් පටලය කියලා පටල දෙකක් තියෙනවා. බලන්න පළවෙනි කරුණ. පිටත පටලය සහ ඇතුල් පටලය ලෙස හඳුන්වන පටල දෙකකින් සමන්විත වේ. ඒ පටල දෙක අතර තියෙනවා පටු අවකාශයක්. ඒ අවකාශයට කියන්නේ පරින්‍යෂ්ටික අවකාශය කියලා. මේ අවකාශයේ ප්‍රමාණය සැලකුවොත් නැනෝමීටර් 20ත් 40ත් අතර ප්‍රමාණයකින් යුක්තයි. බලන්න පටල දෙක 20ත් 40ත් නැනෝමීටර් පමණ ප්‍රමාණයේ අවකාශයකින් වෙන් වෙලා තියෙනවා. ඒ අවකාශයට කියන්නේ පරින්‍යෂ්ටික අවකාශය කියලා. ඒ වගේම මේ න්‍යෂ්ටි ආවරණේ තනින් තන සිදුරු සහිත ස්වභාවයක් දකින්න පුළුවන්. ඒකට හේතුව තමයි යම් යම් ද්‍රව්‍ය න්‍යෂ්ටියේ අභ්‍යන්තරයේ ඉඳලා සයිටෝසෝලයටත් සයිටෝසෝලයේ ඉඳලා න්‍යෂ්ටි අභ්‍යන්තරයටත් හුවමාරු වන නිසා ඒ සඳහා සිදුරු වගයක් පවතින්න ඕනේ. මේ න්‍යෂ්ටි ආවරණයේ පවතින සිදුරු වලට කියන්නේ න්‍යෂ්ටික ජිද්‍ර කියලා. න්‍යෂ්ටික ජිද්‍ර. ද්‍රව්‍ය ඇතුල්වීම හා පිටවීම යාමනය කිරීමට ඇති සිදුරු සංකීර්ණ සහිත න්‍යෂ්ටික සිදුරු මගින් න්‍යෂ්ටි ආවරණය සජිද්‍ර වී ඇත. සජිද්‍රයි කියන්නේ සිදුරු සහිත වෙලා තියෙනවා. ඒතර ද්‍රව්‍ය ඇතුළු වීම පිටවීම යාමනය කිරීමට තියෙන සිදුරු සංකීර්ණ තමයි න්‍යෂ්ටික සිදුරු කියන්නේ. ඒවා මගින් න්‍යෂ්ටි ආවරණය සජිද්‍ර ස්වභාවයක් සිදුරු සහිත ස්වභාවයක් අරන් තියෙනවා. දැන් මේ න්‍යෂ්ටි ආවරණේ ඇතුළත ප්‍රදේශය ආවරණය කරන්නේ නැත්නම් ආස්තරණය කරන ප්‍රෝටීන සූත්‍රිකා වලින් සෑදුණු ව්‍යුහයක් තියෙනවා. ඒකට කියන්නේ න්‍යෂ්ටික තලාව. මේවා ඔබට සාමාන්‍ය පෙළ මට්ටමේදී ඉගෙන ගන්න ලැබිච්ච නැති අලුත්ම කරුණු. න්‍යෂ්ටි ආවරණයේ ඇතුළත ආස්තරණය කරන ප්‍රෝටීන සූත්‍රිකා වලින් සෑදුණු න්‍යෂ්ටික තලාවක් තියෙනවා. න්‍යෂ්ටික තලාව. න්‍යෂ්ටික තලාවක් තියෙනවා. දැන් න්‍යෂ්ටික පූරකය ගැන න්‍යෂ්ටි පූරකය ගැන අපි දැන් සාකච්ඡා කරන්නේ. මොකද්ද මේ න්‍යෂ්ටි පූරකය කියන්නේ? න්‍යෂ්ටි ආවරණ වලට ඇතුළතින් පවතින සමස්ත කලාපය තමයි න්‍යෂ්ටි පූරකය කියන්නේ. මේ න්‍යෂ්ටි පූරකය තුල විශේෂයෙන්ම අභ්‍යන්තරයේ න්‍යෂ්ටි අභ්‍යන්තරයට විහිදුණු
ප්‍රෝටීන සූත්‍රිකාවලින් සමන්විත ව්‍යුහයක් තමයි දකින්න ලැබෙන්නේ. මේ තුළ විශේෂයෙන්ම කැපිපේන ඉන්ද්‍රියිකාවක් වන ඇතරම උපසෛලීය සංඝටකයක් වන නියෂ්ටිකාව සහ ක්‍රොමැටින් ජාලයක් දකින්න ලැබෙනවා. නියෂ්ටි අභ්‍යන්තරයෙන් විහිදුණු ප්‍රෝටීන සූත්‍රිකාවලින් නියෂ්ටි පූරකය හැදිලා තියෙනවා. නියෂ්ටි පූරකයේ ප්‍රධාන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි නියෂ්ටිකාව සහ ක්‍රොමැටින් ජාලය නැත්තම් ක්‍රොමැටින්. මේවා තමයි නියෂ්ටි පූරකය තුල ගිලී පවතින්නේ. නියෂ්ටිකාව ගැන අපිට කියන්න තියෙන මොනවද? නියෂ්ටිකාව කියන්නේ ක්‍රොමැටින් වලට ආසන්නව පවතින ඒ වගේම තදින් වර්ණ ගැන්වුණු තන්තු සහිත කණිකා ලෙස තමයි දිස් වෙන්නේ. තන්තු තියෙන පොඩි පොඩි කණිකා තිත් වගේ තමයි අන්වීක්ෂකින් බලපුවාම දකින්න ලැබෙන්නේ. ඒතර නියෂ්ටිකාව ක්‍රොමැටින් වලට ආසන්නව පිහිටන ඒ වගේම තදින් වර්ණ ගැන්වෙන තන්තුමය නැත්නම් තන්තු සහිත කණිකා ලෙස තමයි දකින්න ලැබෙන්නේ. හරි. දැන් මේ බලන්න. මේ නියෂ්ටි ආවරණය. අතර මේ නියෂ්ටි ආවරණෙත් විශේෂත්වයක් තියෙනවා දරුවෝ. ඒ තමයි මේ නියෂ්ටි ආවරණයේ තනින් තන සිදුරු සහිත ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ වගේ. තනින් තන සිදුරු සහිත ස්වභාවයක් තියෙනවා. ඒ තැන් වලින් මට සම්පූර්ණ මේ නියෂ්ටි පටලය ඇඳලා පෙන්වන්න පුළුවන් බාහිර සහ අභ්‍යන්තර නියෂ්ටි පටල දෙකම එකතු වෙන විදිහට. මේ බලන්න. මෙන්න තව එක්කෙනෙක්. මෙන්න තවත් එක්කෙනෙක්. හරි. දැන් මේ විදිහට සැලකුවොත් බාහිර නියෂ්ටි පටලය අභ්‍යන්තර නියෂ්ටි පටලය. දැන් මේ තියෙන්නේ බාහිර නියෂ්ටි පටලය. දැන් ඊට ඇතුලෙන් තියෙන්නේ අභ්‍යන්තර නියෂ්ටි පටලය. වෙන පාටකින් දාමු. මේ තියෙන්නේ අභ්‍යන්තර නියෂ්ටි පටලය. අභ්‍යන්තර නියෂ්ටි පටලය. දැන් නියෂ්ටික ජිද්‍රකෝ මේ තියෙන්නේ. මෙන්න මේ වගේ ප්‍රදේශ තමයි අපි නියෂ්ටික ජිද්‍ර කියන්නේ. නියෂ්ටික සිදුරු. නියෂ්ටික ජිද්‍ර. එතකොට නියෂ්ටි පූරකය ලෙස සලකන්නේ මේ ඇතුල් ප්‍රදේශය. මේ ඇතුල් ප්‍රදේශයේ තන්තු සහිත කණිකාමය ව්‍යුහයක් දිස් වෙනවා. ඒක තමයි නියෂ්ටිකාව කියන්නේ. මෙන්න නියෂ්ටිකාව. නියෂ්ටිකාවට පටලමය ආවරණයක් පවා නැහැ. ඒ වගේම මේ නියෂ්ටි ආවරණයට වහාම ඇතුළතින් ප්‍රෝටීන තන්තු වලින් නිර්මාණය වන ප්‍රෝටීන සූත්‍රිකා වලින් නිර්මාණය වන නියෂ්ටික තලාවක් දකින්න ලැබෙනවා. මේ තියෙන නියෂ්ටික තලාව. නියෂ්ටික තලාව. ඒ වගේම නියෂ්ටි ප්ලාස්මය තුල නැත්නම් නියෂ්ටි පූරකය තුල දකින්න ලැබෙනවා විභාජනයේ නොවන අවස්ථාවකදී සෛලයක් විභාජනයේ නොවන අවස්ථාවකදී ක්‍රොමැටින් සමූහයක් දකින්න පුළුවන්. මේවට කියන්නේ ක්‍රොමැටින් කියලා. ක්‍රොමැටින්. ඉතින් නියෂ්ටි පූරකය තුල ප්‍රධාන වශයෙන් ඉන්නේ නියෂ්ටිකාව සහ ක්‍රොමැටින්. ක්‍රොමැටින් ජාලයක්. දල වශයෙන් අපිට සරලව නියෂ්ටියේ ව්‍යුහය මෙන්න මේ විදිහට ඇඳලා ලකුණු කරන්න නම් කරන්න පුළුවන්. ඊළඟට බලමු ක්‍රොමැටින් ගැන අපේ සාකච්ඡාවට යොමු වෙනවා. දැන් ක්‍රොමැටින් ඉලෙක්ට්‍රෝන අන්වික්ෂයේ ඡායාරූප වලට අනුව විභාජනය නොවිච්ච
විභාජනය නොවන සෛලවල විසිරුණු ගොනු විදිහට තමයි දකින්න ලැබෙන්නේ. තැනින් තැන ව්‍යාප්ත වෙච්ච ගොනුවක් සමූහයක් විදිහට තමයි දකින්න ලැබෙන්නේ. මේ ක්‍රොමැටින් කියන්නේ DNA සහ හිස්ටෝන් ප්‍රෝටීන වල එකතුවක්. ඇත්තටම හිස්ටෝන් ප්‍රෝටීන ගෝලිකා රාශියක් වටා DNA දාමයක් එතීමෙන් තමයි ක්‍රොමැටින් නිර්මාණය වෙන්නේ. හරි මෙන්න මේ විදිහට. රූපෙකුන් ඇඳලා පෙන්නන්න. දැන් මේ තියෙන හිස්ටෝන් ප්‍රෝටීන ගෝලිකා. කොහොම තියෙනවා? මේ හිස්ටෝන් ප්‍රෝටීන ගෝලිකා වටා DNA දාමයක් එතෙනවා. මෙන්න මේ අනාදී වශයෙන්. එතකොට මේ හැදෙන ව්‍යුහයට තමයි කියන්නේ මොකක් කියලාද? ඒ හැදෙන ව්‍යුහයට තමයි කියන්නේ ක්‍රොමැටින් කියලා. ක්‍රොමැටින්. එතකොට මේ ක්‍රොමැටින් වල මේ තියෙන්නේ DNA දාමය. DNA දාමය. ඒ වගේ මේ තියෙන්නේ හිස්ටෝන් ප්‍රෝටීන. හිස්ටෝන් ප්‍රෝටීන්. හරි අදහස පැහැදිලි. ඒතර DNA සහ ප්‍රෝටීන සංකීර්ණයක් තමයි ක්‍රොමැටින් කියන්නේ. න්‍යෂ්ටියක් විභාජනය වන අවස්ථාවේදී මේ ක්‍රොමැටින් ටික මොකද වෙන්නේ? එකට එකතු වෙලා ඝන වෙලා තදින් දඟර ගැසිලා වර්ණ දේහ ලෙස හඳුන්වන ව්‍යුහ නිර්මාණය කරනවා. මේ ක්‍රොමැටින් ඝන වී තදින් දඟර ගැසී වර්ණ දේහ ලෙස හඳුන්වන නූල් වැනි ව්‍යුහ බවට පත් වෙනවා. හරි? ඒවා වර්ණ දේහ කියලායි හඳුන්වන්නේ. ඒ නූල් වැනි ව්‍යුහ කෙටි මහත ඝනකම් ව්‍යුහ වර්ණ දේහ. දරුවනේ එක ජීව විශේෂයක් තුල සෛලයක තියෙන වර්ණ දේහ සංඛ්‍යාව එම විශේෂයටම නියතයි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මානව සෛලයක වර්ණ දේහ 46ක් තියෙනවා. නමුත් ඒක බල්ලෙක්ට අදාළව පූසෙක්ට අදාළව වෙනස් වගයක්. මොකද ඒ ජීවීන් දෙදෙනාම අපේ විශේෂයට අයිති නැති නිසා. ඒතර එක් ජීව විශේෂයක් තුල නියත වර්ණ දේහ සංඛ්‍යාවක් තියෙනවා. පැහැදිලිවම නියත වර්ණ දේහ සංඛ්‍යාවක් තියෙනවා. දැන් දර්ශීය මානව සෛලයකේ වර්ණ දේහ සංඛ්‍යාව 46යි. දැන් මගේ මතකය දිව යනවා දරුවනේ ගෝල්ෆිෂ් අපි කියන්නේ රන් මත්ස්‍යයා කියලා. එවැනි මාළුවෙක්ගේ සෛලයක වර්ණ දේහ 100ක් පමණ තියෙනවා. හරි? ඒතර දේහ ප්‍රමාණය බලපාන්නේ නැහැ මේ සෛලයක තියෙන වර්ණ දේහ ගාන තීරණය වෙන්නේ. ක්‍රොමැටින් සම්බන්ධව මේ දේවල් තමයි කියන්න තියෙන්නේ. දැන් මෙන්න ඉලෙක්ට්‍රෝන අන්වික්ෂීය ඡායාරූපයක් මම ඔබට ගෙනාවා. මේ ඉලෙක්ට්‍රෝන අන්වික්ෂීය ඡායාරූපයේ න්‍යෂ්ටියක ඉලෙක්ට්‍රෝන අන්වික්ෂීය ඡායාරූපයක් තියෙන්නේ. ගොඩාක්ම හොඳට පැහැදිලිව දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් න්‍යෂ්ටි ආවරණයේ තියෙනවා. මේ න්‍යෂ්ටි පූරකය තියෙන්නේ. ඒ පූරකය තුල ක්‍රොමැටින් සහ න්‍යෂ්ටිකාව අන්තර්ගත වෙනවා. හරි? මේ තමයි න්‍යෂ්ටියකට අදාළව ඉලෙක්ට්‍රෝන අන්වික්ෂීය ඡායාරූපයක්. දැන් දරුවනේ අපි සාකච්ඡා කරන්නේ න්‍යෂ්ටියෙන් ඉටුවන කෘත්‍යයන්. ඔබට පේනවා ප්‍රධාන කෘත්‍යයන් 5ක් තියෙනවා. දැන් න්‍යෂ්ටියෙන් ඉටුවන පළවෙනිම කෘත්‍යය ඔබ සාමාන්‍ය පෙළ මට්ටමේදී පවා දන්න දෙයක්. මේ සෛලේ පාලකයා. නැත්නම් සෛලේ සියලුම ක්‍රියාවන් පාලනය කරනවා. ඒක තමයි අපිත් මුලින්ම ලියන්නේ. සියලුම සෛලීය ක්‍රියා පාලනය කරයි. නැත්නම් කිරීම. මේ බලන්න. සියලුම සෛලීය ක්‍රියා යාමනය කිරීම. සියලුම සෛලීය ක්‍රියා යාමනය කරනවා. ඕක පළවෙනි දේ. ඊළඟට දෙමව්පියන්ගෙන් අපිට ලැබෙන තොරතුරු, අපි කියන්නේ ප්‍රවේණික තොරතුරු. ඒවා අපගේ න්‍යෂ්ටි තුල ගබඩා වෙලා කවදා හරි දවසක ප්‍රජනන ක්‍රියාවලිය මගින් ඒවා අපේ දරුවන්ට, අපේ ජනිතයන්ට සම්ප්‍රේෂණය වෙනවා. ඒක දෙවෙනි කාරණාව. ඒකත් න්‍යෂ්ටියේ කාර්යයක්. ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම හා ඒවා ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම. හරි. ලියමු. ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම හා ඒවා ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම.
ඒවා ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම. ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම හා ඒවා ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම. ඒක තමයි අපේ දෙවෙනි කෘත්‍යය. තුන්වෙනි එක තමයි දරුවනේ සෛල විභාජනයක් වෙනකොට අපි දන්නවා අනූනන විභාජනයේදී ඔබ අසා ඇති මාතෘ සෛලයට ප්‍රවේණිකව සර්වසම දුහිතෘ සෛල දෙකක් නිපද වෙන්න ඕනේ. එතකොට මාතෘ සෛලයේ තියෙන සෑම ව්‍යුහයකටම සමාන සංඛ්‍යාවලින් දුහිතෘ සෛල වලටත් ඒවා උරුම වෙන්න ඕනේ. දැන් සෛල විභාජනයේදී නව න්‍යෂ්ටි නිපදවන්න ඕනේ අලුත් සෛල දෙන්නටම. දුහිතෘ සෛල දෙකට වෙන වෙනම නව න්‍යෂ්ටි නිපදවන්න ඕනේ. එතකොට නව න්‍යෂ්ටි නිපදවීමේදී න්‍යෂ්ටි නිර්මාණය වෙන්න අදාළ ප්‍රධාන කාබනික සංයෝගය තමයි DNA. එතකොට නව න්‍යෂ්ටි නිපදවන්න DNA නිෂ්පාදනය කරන්න ඕනේ. ඒ DNA නිපදවීම කරන්නේ අර මාතෘ න්‍යෂ්ටිය මගින්. සෛල විභාජනයේදී නව න්‍යෂ්ටි නිපදවීම සඳහා අවශ්‍ය වන DNA සංශ්ලේෂණය කරන්නෙත් න්‍යෂ්ටියම තමයි. අපිට ලියන්න පුළුවන් ඒක. සෛල විභාජනයේදී නව න්‍යෂ්ටි නිපදවීම සඳහා සෛල විභාජනයේදී නව න්‍යෂ්ටි නිපදවීම සඳහා අවශ්‍ය DNA සංශ්ලේෂණය කිරීම සෛල විභාජනයේදී නව න්‍යෂ්ටි නිපදවීම සඳහා අවශ්‍ය DNA සංශ්ලේෂණය කිරීම. ඒක තමයි තුන්වෙනි කාර්යය. දැන් හතරවෙනි කාරණාව තමයි අපි දන්නවා මේ ප්‍රෝටීන සංශ්ලේෂණ ක්‍රියාවලිය ගැනත් අපිට ඉදිරියේදී සාකච්ඡා කරන්න තියෙනවා. මේ ප්‍රෝටීන සංශ්ලේෂණ ක්‍රියාවලිය සඳහා අවශ්‍යම දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි RRNA සහ රයිබෝසෝම උපේකක. මේ දෙකම නිපදවන්නේ න්‍යෂ්ටිකාව. ඒතර න්‍යෂ්ටිකාව කියන්නේ න්‍යෂ්ටිය ඇතුළෙම කොටසක් නිසා රයිබෝසෝම සහ RRNA නිපදවීම න්‍යෂ්ටියේ කෘත්‍යයක් විදිහටත් සලකන්න පුළුවන්. අපිට ඒක හතරවෙනි කාරණාවට ලියන්න පුළුවන්. ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා අවශ්‍ය වන RRNA හා රයිබෝසෝම න්‍යෂ්ටිකාව මගින් නිපදවීම න්‍යෂ්ටිකාව මගින් නිපදවීම. ඒ තමයි හතරවෙනි කෘත්‍යය. පස්වෙනි කෘත්‍යය තමයි ප්‍රවේණික තොරතුරු වලට අනුව DNA වල තියෙන ප්‍රවේණික තොරතුරු වලට අනුව mRNA සහ tRNA අණු නිපදවීමත් න්‍යෂ්ටියෙන්මයි සිද්ධ කරන්නේ. ඒක අපිට එකතු කරන්න පුළුවන් ඊළඟ කරුණට. ප්‍රවේණික තොරතුරු වලට අනුකූලව ප්‍රවේණික තොරතුරු වලට අනුව mRNA හා tRNA අණු නිපදවීම ප්‍රවේණික තොරතුරු වලට අනුව DNA වල තියෙන ප්‍රවේණික තොරතුරු වලට අනුව mRNA tRNA අණු නිපදවීම කරන්නේ කවුරු විසින්ද? න්‍යෂ්ටිය විසින්. එනවා න්‍යෂ්ටියේ කෘත්‍යයන් ටික නැවත අපි සාරාංශගත කරගත්තොත් සියලුම සෛලීය ක්‍රියා පාලනය කරන්නේ න්‍යෂ්ටියෙන්. ඒ වගේම ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම හා ඒවා ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය කරන්නේ න්‍යෂ්ටියෙන්. සෛල විභාජනයේදී නව න්‍යෂ්ටි නිපදවීමට අවශ්‍ය වන්නා වූ DNA නිපදවන්නේ න්‍යෂ්ටියෙන්. ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා අවශ්‍ය වන RRNA සහ රයිබෝසෝම උපේකක න්‍යෂ්ටිකාව මගින් නිපදවා ගන්නවා. පස්වෙනි කාරණාව තමයි ප්‍රවේණික තොරතුරු වලට අනුව mRNA tRNA අණු නිපදවීම කරන්නේත් න්‍යෂ්ටිය මගින්. යනුව දරුවනේ න්‍යෂ්ටිය සම්බන්ධව සියලුම කෘත්‍යයන් අපි මේ වෙන විට සාකච්ඡා කරලා අවසానයි. හොඳයි දරුවනේ දැන් අපි සාකච්ඡා කරන්නේ දිත්ව පටලමේ ඉන්ද්‍රියකාව වලින් අපිට ඊළඟට මුණ ගැහෙන වැදගත්ම ඉන්ද්‍රියකාවක්.
පසුගිය උසස් පෙළ ජීව විද්‍යා විභාගවලදී නිතරම ප්‍රශ්න කරපු ව්‍යුහයක් තමයි මේ මයිටොකොන්ඩ්‍රියාව කියන්නේ. අනිත් එක නම් හරිත ලව. අපි ඊළඟට ඉගෙන ගන්න හරිත ලව. ඒතර මේ මයිටොකොන්ඩ්‍රියා වලින් මගේ මතකයේ දිව යනවා වර්ෂ 2015 උසස් පෙළ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පළමු රචනා ප්‍රශ්නයටම ඇහුවේ මයිටොකොන්ඩ්‍රියාවේ සියුම් ව්‍යුහය විස්තර කරන්න කියලා ප්‍රශ්නයක් 2015. ඉතින් ඒ වගේ නිතරම ප්‍රශ්න අහන මාතෘකාවක් තමයි මේ මයිටොකොන්ඩ්‍රියා කියන්නේ. මයිටොකොන්ඩ්‍රියා ගැන සාමාන්‍ය පෙළ මට්ටමේදී ඔබට යම්කිසි කරුණු ප්‍රමාණයක් ඉගෙනගෙන නැති. හැබැයි ඊට වඩා ගැඹුරින් අපි මෙතනදී සාකච්ඡා කරනවා. දැන් මයිටොකොන්ඩ්‍රියාව ගත්තම ද්විත්ව පටලමය ඉන්ද්‍රියිකාවක් සෛලයක බහුල වශයෙන් තියෙන සංඛ්‍යාත්මකව වැඩිපුර තියෙන ඉන්ද්‍රියිකා අතරින් එක්කෙනෙක් තමයි මයිටොකොන්ඩ්‍රියාව. නමුත් ඇත්තම කතාව තමයි සෛලයක වැඩිපුරම තියෙන. ඒ කියන්නේ සංඛ්‍යාත්මකව වැඩියෙන්ම ඉන්න ඉන්ද්‍රියිකාව උපසෛලීය සංඝටකය තමයි රයිබසෝම. ඊට දෙවනි වශයෙන් සෛලයක වැඩිපුර ඉන්න ඉන්ද්‍රියිකාවක් තමයි මයිටොකොන්ඩ්‍රියා කියන්නේ. සාමාන්‍යයෙන් සෛලයක මයිටොකොන්ඩ්‍රියා එකක් දෙකක් පිහිටන්නේ නැහැ. ඊට වඩා විශාල සංඛ්‍යාවක් පිහිටනවා. මේ ද්විත්ව පටලමය ඉන්ද්‍රියිකාව හැඩයෙන් දිගැටි ස්වභාවයක් තමයි ගන්නෙ. දිගැටි ස්වභාවයක් ගන්න. ද්විත්ව පටලමය නිසා පිටතින් බාහිර පටලයක් ඊට ඇතුළතින් අභ්‍යන්තර පටලයක් පවතිනවා. ඊට ඇතුළතින් අභ්‍යන්තර පටලයක් පවතිනවා. දැන් මම කැමති මම මේ සාකච්ඡාවේ නිරත වෙන ගමම්ම ඔබට රූප සටහනකුත් අඳින්න. ඇඳලා පැහැදිලි කිරීමට. ඉතින් අපි මේ කරුණු ටිකක් බලමු. ශූන්‍යෂ්ටික සෛලවල බහුලතම ඉන්ද්‍රියිකා වලින් එකක්. බහුලතම ඉන්ද්‍රියිකාව නෙමේ බහුලතම ඉන්ද්‍රියිකා වලින් එකක් තමයි මයිටොකොන්ඩ්‍රියා කියන්නේ. පටල දෙකකින් වට වෙච්ච දිගටි ඉන්ද්‍රියිකාවක්. මෙන්න හැඩයට අනිවාර්යෙන් ලකුණක් දෙනවා විභාගෙදී. පටල දෙකකින් වට වුණා කියන එක කියවෙන්නත් ඕනේ. දිගටි ඉන්ද්‍රියිකාවක් කියලා කියන්නත් ඕනේ. හරි? දැන් මෙහෙම මම ඊළඟ රූප රාමුවකට යනවා. ඇතර මම හිස් සටහනක් යොදාගත්තා ඔබට මේ රූපය අඳිමින් පැහැදිලි කිරීම වඩාත් සාර්ථකව කරන්න පුළුවන් නිසා. මේ බලන්න. දිගැටි ව්‍යුහයක්. දිගැටි ව්‍යුහයක් මයිටොකොන්ඩ්‍රියාවට තියෙනවා. දරුවෝ මම මේ ලකුණු කරේ බාහිර පටලය. මේ ලකුණු කරේ බාහිර පටලය. මම දැම්මම ඒක සඳහන් කරන්න. බාහිර පටලය. මෙන්න බාහිර පටලය. දැන් මේ බාහිර පටලයට ඇතුළතින් තියෙනවා අභ්‍යන්තර පටලය. අභ්‍යන්තර පටලයට ඇතුළතින් තියෙනවා. නමුත් මේ අභ්‍යන්තර පටලයේ විශේෂත්වයක් තියෙනවා. අභ්‍යන්තර පටලයේ තනින් තන ඇඟිලි වැනි නෙරුම් දකින්න පුළුවන්. අපේ මේ ඇඟිලි වැනි නෙරුම් දකින්න පුළුවන්. එවැනි නෙරුම් වලට කියනවා නමක් මියර කියලා. ඔන්න අලුත් වචනයක්. මියර. මියර නිරූපණය වන විදිහට ඔන්න මම අභ්‍යන්තර පටලය ඇඳලා පෙන්නන්නම්. මෙන්න ඇඟිලි වගේ නෙරුමක්. ඒ කියන්නේ මියරයක්. මෙන්න තව මියරයක්. මේ තනින් තන තියෙන්නේ. එක දිගටමත් නැහැ. තනින් තන දකින්න පුළුවන් මේ වගේ මියර පිහිටීමක්. ඔන්න ඔය විදිහට. එතකොට මේ තියෙන්නේ අභ්‍යන්තර පටලය. මම මේක ලකුණු කරනවා. ඇතුල් පටලය නැත්නම් අභ්‍යන්තර පටලය. ඒ අභ්‍යන්තර පටලයේ තනින් තන ඔබට දකින්න පුළුවන් මියර දකින්න පුළුවන්. දරුවනේ මියර පිහිටීම නිසා මේ අභ්‍යන්තර පටලයේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය මොනවා වෙලා තියෙනවද? වැඩි වෙලා තියෙනවා. වැඩි වෙලා තියෙනවා. පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි වෙලා තියෙනවා. කෙනෙක් අහන්න පුළුවන් මේ පටල දෙක අතරත් අවකාශයක් තියෙනව නේද? අර න්‍යෂ්ටි ආවරණේ බාහිර සහ අභ්‍යන්තර න්‍යෂ්ටි පටල අතර තිබ්බනේ. අවකාශයක් පරින්‍යෂ්ටික අවකාශය. ඒ වගේ මේ පටල දෙක අතරත් අවකාශයක් තියෙනව නේද? පැහැදිලිවම අවකාශයක් තියෙනවා. ඒ අවකාශය අපි හඳුන්වනවා අන්තර් පටල අවකාශය කියලා. මේ බලන්න මෙන්න මේ අවකාශය. අන්තර් පටල අවකාශය.
අන්තර් පටල අවකාශය. ඒ ගැනත් ඔබ දැනගත යුතුයි. ඊළඟ මේ මියරවලත් විශේෂත්වයක් තියෙනවා. මේ මියර මත පිහිටනවා ශක්තිය නිපදවීමේ ක්‍රියාවලියට වැදගත්ම වෙන ඉන්ද්‍රිකාවනේ මයිටොකොන්ඩ්‍රියාව කියන්නේ. අපි පොඩි පන්තිවල ඉගෙනගෙන තියෙනවා මයිටොකොන්ඩ්‍රියා කියන්නේ ශක්ති බලාගාරයේ සෛලයක තියෙන නැත්තම් ජව පොළ කියලා. එතකොට මේ ජව පොළේ ශක්තිය නිපදවන ප්‍රතික්‍රියා වර්ග දෙකක් සිද්ධ වෙනවා. ප්‍රතික්‍රියා සිදුවන ආකාර දෙකක්. අවදි අධියර දෙකක් තියෙනවා. එකක් තමයි ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය කියලා කියන්නේ. අවසාන අධියර. ඒ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ මියර ආශ්‍රිතව. අභ්‍යන්තර පටලේ මියර මත තමයි මේ ක්‍රියාවලිය වෙන්නේ. ඒ සඳහා වැදගත් වන එන්සයිම සහ ප්‍රෝටීන සහිත ව්‍යුහයන් රාශියක් මේ මියර මත පිහිටලා තියෙනවා. ඒ ව්‍යුහයන්ට කියන්නේ සවෘන්ත අංශු කියලා. පැරණි විෂය නිර්දේශයේ සවෘන්ත කණිකා කියලා තිබ්බා. මේක ඉංග්‍රීසි භාෂාවෙන් ඔක්සිසෝම කියලාත් හඳුන්වන්න පුළුවන්. දැන් මම කැමතියි මේ සවෘන්ත අංශු නිරූපණය කරන්න. මෙන්න මේ විදිහට. සවෘන්ත අංශු. මේ තියෙන්නේ මේවට තමයි කියන්නේ සවෘන්ත අංශු කියලා. මේවා මියර මත පිහිටලා තියෙනවා. මේක ලකුණු කරනවා. සවෘන්ත අංශු. සවෘන්ත අංශු පවතින නිසා ඒවායේ පවතින එන්සයිම සහ ප්‍රෝටීන නිසා ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය කියන ක්‍රියාවලිය පවත්වා ගන්න පුළුවන්. දැන් බාහිර පටලය සහ අභ්‍යන්තර පටලය අතර පැහැදිලි වෙනසක් අපිට පේනවා. මොකද්ද? බාහිර පටලය සිනිඳු සුමට පටලයක් වෙද්දී මේ සවෘන්ත අංශු මියර සහිත අභ්‍යන්තර පටලය සාපේක්ෂව රළුයි. ඒකත් අනිවාර්යෙන් කියන්න ඕනේ. බාහිර පටලය සිනිඳු සුමට පටලයක්, අභ්‍යන්තර පටලය රළු පටලයක්. දැන් අභ්‍යන්තර පටලයට ඇතුළතින් පවතින මේ සමස්ත කලාපය හඳුන්වන්නේ මොන නමින්ද? ඒ සමස්ත කලාපය හඳුන්වන්නේ දරුවනේ පූරකය කියලා. පූරකය. ඒ සමස්ත කලාපය හඳුන්වන්නේ පූරකය කියලා. පූරකය තුල මොනවද දකින්න ලැබෙන්නේ? පූරකය තුල දකින්න ලැබෙනවා මෙන්න මේ වගේ ව්‍යුහයක්. ඒවා එකක් හෝ ඊට වඩා වැඩි ගණනක් පිහිටන්න පුළුවන්. මොනවද මේ චක්‍රාකාර චක්‍රීය ව්‍යුහයක් පේන්නේ නේද? මේ චක්‍රීය ව්‍යුහ වලට කියනවා චක්‍රීය DNA කියලා. චක්‍රීය DNA. නැත්තම් මයිටොකොන්ඩ්‍රිය DNA කියලා කියන්නත් පුළුවන්. චක්‍රීය DNA නැත්තම් මයිටොකොන්ඩ්‍රිය DNA. මයිටොකොන්ඩ්‍රියාවේ ක්‍රියාවන් පාලනය කරන්න වැදගත් වන ජාන මේ චක්‍රීය DNA වල අන්තර්ගත වෙලා තියෙනවා. මීට අමතරව තව මොනවද පූරකය තුල දකින්න ලැබෙන්නේ? ඊටාම සියුම් සෛලයක වැඩිපුරම තියෙන ඉන්ද්‍රිකා අපිට දකින්න පුළුවන්. මේ ඉන්ද්‍රිකාවලට තමයි අපි කියන්නේ 70S රයිබෝසෝම කියලා. දැන් ඒ අනුව මෙන්න මේ 70S රයිබෝසෝම මීට අමතරව තව මොනවද තියෙන්නේ? දරුවනේ මීට අමතරව පොස්පේට් කණිකාත් දකින්න පුළුවන්. මේ වගේ තැන් තැන් වල පොස්පේට් කණිකා. මොකද ATP නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍යයක්. තව එක දෙයක් තියෙනවා. ඒක අපිට රූපසරහනේ ලකුණු කරන්න බෑ. මොකද්ද? මේ මයිටොකොන්ඩ්‍රියාවේ පූරකය තුල ශක්තිය නිපදවීමෙහිලා වැදගත් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා සිට්‍රික් අම්ල චක්‍රය. එහෙම නැත්නම් ක්‍රිප්ස් චක්‍රය. අපි මේවා ගැන මේ ක්‍රියාවලිය ගැන සෛලීය ශ්වසනය පාඩමේදී ගැඹුරෙන්ම කියලා දෙනවා. එතකොට මේ සිට්‍රික් අම්ල චක්‍රය නැත්නම් ක්‍රිප්ස් චක්‍රයට අවශ්‍ය වන එන්සයිම ශ්‍රේණියක් තියෙනවා. ඒ එන්සයිම පිහිටලා තියෙන්නේ පූරකය තුල. අපි ඒක ලකුණු කරන්නේ නැහැ. නමුත් ඒ කරුණ මතක් කරන්න කැමතියි. ඉතින් දරුවනේ මෙන්න මයිටොකොන්ඩ්‍රියාවක ව්‍යුහය. සියුම් ව්‍යුහය. හරි? මෙතනදී මයිටොකොන්ඩ්‍රියාවේ සියලුම දේවල් මම ලකුණු කරලා තියෙනවා. අපිට රූපසරහනක ලකුණු කරන්න පුළුවන්. බලන්න කොටස් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. මූලික කොටස් 9ක් ලකුණු කරන්න ඕනේ.
දිගැටි හැඩය ඉස්මතු වෙන්න ඕනේ. ද්විත්ව පටලමේ ස්වභාවය ඉස්මතු වෙන්න ඕනේ. හරි. දැන් අපි කලින් තිබ්බ කරුණු වලට එමු බලන්න. කලින් අපි සාකච්ඡා කළ යුතු කරුණු මම මෙතෙන්ට එනවා. දැන් අපි ව්‍යුහය ගැන අංග සම්පූර්ණයෙන් දන්නවා. ඒ නිසා දැන් අපිට කරන්න පුළුවන් මේ හිස්තැන් ටික සම්පූර්ණ කරමින් මේ කරුණු නැවත මෙනෙහි කර ගැනීම. දැන් එහෙමනම් අපි මේ කරුණු වලට එමු බලන්න. මතක් කරගමු. පිටත පටලය සිනිදු නමුත් ඇතුළත පටලය හිස්තැනක් සෑදීමට නැමී ඇත. මොනවා හදන්නද ඇතුල් පටලේ නැවිලා තියෙන්නේ? ඇඟිලි වගේ නිරුම්. ඒවට තමයි කිව්වේ මියර කියලා. ඒ නිසා මේ හිස්තැනට එන්න ඕනේ මියර. මියර සෑදීමට නැවිලා තියෙනවා. මියර මගින් හිස්තැනක් වැඩි කරයි. මොකද්ද මියර මගින් කරන්නේ? මියර මගින් වැඩි කරන්නේ අභ්‍යන්තර පටලයේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි කරනවා. මියර මගින් අභ්‍යන්තර පටලයේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි කරනවා. ඒ ඇරෙන්න වෙන කරුණක් ලිව්වොත් ඔබට විභාගෙදී දරුවෝ ලකුණු ලැබෙන්නේ නැහැ. හරි. එහෙනම් අපි ලියමු. මියර මගින් අභ්‍යන්තර පටලයේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි කරයි. හරි. එහි හිස්තැනක් ඇත. ඒ කියන්නේ මේ මියර ගැන තමයි කියන්නේ. මියරවල මොනවද තියෙන්නේ? මියරවල තියෙන්නේ සවෘන්ත අංශු. එහෙම නැත්නම් සවෘන්ත කණිකා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් කියනවා නම් ඔක්සිසෝම. ඒ වචන තුනම අපිට ලියන්න ඉඩ තියෙනවානේ. එහි සවෘන්ත අංශු එහෙම නැත්නම් සවෘන්ත කණිකා කියලත් පොත්පත්වල සඳහන් වෙනවා. ඔබට පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරද්දී මේ වචනේ මුණ ගැහෙයි. එහෙම නැත්නම් ඔක්සිසෝම. ඔක්සිසෝම ඇත. මයිටොකොන්ඩ්‍රියමක පිටත සහ ඇතුළත පටල අතර ඇති අවකාශය අපි කියනවා මොකක් කියලාද? අන්තර් පටල අවකාශය කියලායි හඳුන්වන්නේ. මයිටොකොන්ඩ්‍රියාවේ පිටත සහ ඇතුළත තියෙන පටල දෙක අතර තියෙන අවකාශය අන්තර් පටල අවකාශය ලෙස හඳුන්වනවා. ඊළඟ කොටසට යමු බලන්න. පූරකය තුල මොනවද තියෙන්නේ? අපි පූරකය තුල තියෙන ප්‍රධාන දේවල් හතරක් ගැන කිව්වා. ඔබට මතක නම් පූරකය තුල දකින්න පුළුවන් 70යි S රයිබෝසෝම. හොඳට බලන්න මේ දෙවෙනි හිස්තැනට ලියවෙන්න ඕනේ කාවද? එයා ගැන පොඩි ඉඟියක් අපිට දෙනවා. මයිටොකොන්ඩ්‍රියම් DNA හෙවත් චක්‍රීය DNA. චක්‍රීය DNA හෙවත් මයිටොකොන්ඩ්‍රියා DNA. ඒ වගේම ෆොස්ෆේට් කණිකා. ෆොස්ෆේට් කණිකා සහ මොනවද? එන්සයිම තියෙනවා. මේ එන්සයිම විශේෂයෙන්ම වැදගත් වෙන්නේ ක්‍රිබ්ස් චක්‍රයට. මම මෙතන ලියන්නම් එන්සයිම ඇත කියලා. එන්සයිම ඇත. පහළ කරුණෙන් කියනවා මේ විදිහට. ක්‍රිබ්ස් චක්‍රයට, ඒ කියන්නේ සෛලීය ශ්වසනයේ දෙවනි අදියර, ක්‍රිබ්ස් චක්‍රයට අවශ්‍ය එන්සයිම පූරකය තුල ඇත. ඒ එන්සයිම තමයි මෙතන මම ලිව්වේ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ස්වායු ශ්වසනයේ තවත් පියවරක් වන ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය සහ ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය. මේ ක්‍රියාවලි වලට අවශ්‍ය වෙන එන්සයිම වර්ග, ප්‍රෝටීන වර්ග මියරවල පිහිටලා තියෙනවා. මියරවල කොතනද? අර සවෘන්ත අංශුවල තමයි ඒවා පිහිටලා තියෙන්නේ. තවද ස්වායු ශ්වසනයේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයට සහ ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණයට අත්‍යවශ්‍ය ප්‍රෝටීන සහ එන්සයිම වලින් මියර සමන්විතයි. දැන් මේ මියරයක් අපි ඇඳලා පෙන්නුවොත් මෙන්න මේ විදිහටනේ මියරයක් තියෙන්නේ. මේ මියරේ මෙන්න මේ වගේ මම ලකුණු කරේ කලින් රූප සටහනේ මේව තමයි සවෘන්ත අංශු. මේ සවෘන්ත අංශු වල තමයි එන්සයිම සහ ප්‍රෝටීන පිහිටලා තියෙන්නේ. මේ ක්‍රියාවලි වලට අවශ්‍ය කරන එන්සයිම වර්ග, ප්‍රෝටීන වර්ග පිහිටලා තියෙන්නේ මෙන්න මේ ස්ථානවල. මියර මත කියන එක හරි. යනු අපි රූප සටහන සම්පූර්ණයෙන්ම ඇඳා සියලුම අත්‍යවශ්‍ය කොටස් ලකුණු කරා නම් කරා. ඉතින් විභාගෙදී රචනා ප්‍රශ්නයක් හෝ කෙටි සටහන් ප්‍රශ්නයක් ඔබට ලැබුණොත් මයිටොකොන්ඩ්‍රියාව සම්බන්ධයෙන් පැහැදිලිවම රූප සටහනක් ඇඳලා කොටස් ටික නම් කරලා ඊට පස්සේ ඔබේ පිළිතුර සටහන් කරන්න.
දැන් මම විභාග අපේක්ෂකයෙක් නම් මම කරන ක්‍රියාවලිය තමයි ඔබට පැහැදිලි කරේ රූප සටහන මම මුලින්ම අඳිනවා. ඇඳලා විශේෂම දෙයක් තමයි අපිට මේ කරුණු මග ඇරෙන්නේ නැති වෙන්න හොඳම දේ මම ඔබට විසඳුමක් කියන්නම්. ඒ තමයි රූප සටහනේ පිටත සිට ඇතුළට නම් කරගෙන විස්තර කරගෙන එනවා. ඒ කියන්නේ මම මුලින්ම ලියනවා නම් ලියන්නේ මයිටොකොන්ඩ්‍රියාව දිගටි ඉන්ද්‍රිකාවක් දිත්ව පටලමයයි පිටතින් බාහිර පටලයක් ඊට ඇතුළතින් අභ්‍යන්තර පටලයක් ඇත. පටල අතර අවකාශය අන්තර් පටල අවකාශයයි. අභ්‍යන්තර පටලය තැනින් තැන ඇඟිලි මෙන් නෙරුම් දක්නට ලැබේ. ඒවා මියර නම් වේ. මියර පිහිටීම නිසා අභ්‍යන්තර පටලයේ පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලය වැඩි වී ඇත. මියර මත එන්සයිම සහ ප්‍රෝටීන වලින් සමන්විත සවෘන්ත අංශු පිහිටා ඇත. බලන්නේ කියන සෑම කරුණක්ම රූප සටහනත් එක්ක එකඟයි. ඒ නිසා රූප සටහන ඇඳලා ඒක දිහා බලාගෙන එළියේ ඉඳලා ඇතුළට මේ කොටස් විස්තර කරගෙන ගියොත් ඔබට කිසිම කරුණක් මග ඇරෙන්නේ නැහැ. ඒ වගේම ඔබේ පිළිතුරේ ගලා යාමේ ස්වභාවයක් දකින්න ලැබෙනවා. ඒක විභාග ප්‍රශ්න පත්‍ර පරීක්ෂකවරුන්ට ඉතාම පහසුවෙන් ඔබේ ප්‍රශ්න පත්‍රය කියවීමට සහ ඔබට ලකුණු ලබා දීමට පහසුවක් වෙනවා. ඉතාම පහසුයි. පුදුම පිළිවෙලක් පැහැදිලිකමක් තියෙන්නේ. හරි? ඉතින් ඒ අනුව මයිටොකොන්ඩ්‍රියාව ගැන මූලික ව්‍යුහය මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය සියුම් ව්‍යුහය ගැන අපි අධ්‍යයනය කරලා අවසන්. දැන් දරුවනේ මම ඔබට ගෙනාවා මේ මයිටොකොන්ඩ්‍රියාව සම්බන්ධයෙන් ඉතාම පැහැදිලි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය ඡායාරූපයක්. දැන් මෙතනදී කොටස් ටික ලකුණු කරලා තියෙනවා. මේ පිටත පටලය, ඇතුල් පටලය, මියර ඔබට දකින්න පුළුවන්. මෙන්න පූරක ප්‍රදේශය. මේ මයිටොකොන්ඩ්‍රියාවේ පූරකයේ නිදහසේ තියෙන රයිබෝසෝම තැනින් තැන. දැන් මේ සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් ලබාගත් ඡායාරූපයක්. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය ඡායාරූපය. ඔබ දන්නවා TEM කියන්නේ සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය අපි පසුගිය පාඩමකදී සාකච්ඡා කරපු. එතකොට සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය වල කාර්යභාරය උනේ සෛලවල අභ්‍යන්තර ව්‍යුහ හොඳින් නිරීක්ෂණය කිරීම. මේකට කදිම නිදසුණක්. හොඳම උදාහරණයක් තමයි මේ දකින්න ලැබෙන්නේ. මම කැමති මයිටොකොන්ඩ්‍රියාවේ කෘත්‍යයන් ගැන ඔබේ අවධානය යොමු කරන්න. රූල් දෙකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ කෘත්‍යයන් දෙකක් ගැනයි අපි මේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. පළමු කෘත්‍ය තමයි මයිටොකොන්ඩ්‍රියාව අණුක ඔක්සිජන් නැත්තම් O2 ඔබ දන්න විදිහට ඒ O2 ඇති විට ශක්තිය නිපදවීමේ ක්‍රියාවලියක් සිදු කරනවා. ඒකට තමයි අපි කියන්නේ ස්වායු ශ්වසනය කියලා. එතකොට ස්වායු ශ්වසනයේ පියවර 3ක් තියෙනවා. ඒ තුනෙන් දෙවනි සහ තුන්වෙනි කියන පියවර දෙකම සිද්ධ වෙන්නේ මයිටොකොන්ඩ්‍රියාවේ. දෙවනි පියවරට තමයි අපි කියන්නේ සිට්‍රික් අම්ල චක්‍රය හෙවත් ක්‍රෙබ්ස් චක්‍රය. ඒක සිද්ධ වෙන්නේ මයිටොකොන්ඩ්‍රියාවේ පූරකය තුල. ඔබ දන්නවද? තුන්වෙනි ක්‍රියාවලිය තමයි ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය. ඒක සිද්ධ වෙන්නේ මයිටොකොන්ඩ්‍රියාවේ අභ්‍යන්තර පටලේ අර මියර කියන නෙරුම් ආශ්‍රිතව. ඒකත් ඔබ ඉගෙන ගත්තා. දැන් මේ දෙකෙන්ම සිද්ධ වෙන්නේ ස්වායු ශ්වසනයේදී ATP ශක්තිය නිපදවීමක් තමයි මේ ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ. ඒ නිසා පළවෙනි කෘත්‍යය තමයි ස්වායු ශ්වසනය සිදු කර ස්වායු ශ්වසනය සිදු කර ATP නිපදවීම නැත්නම් ATP සංශ්ලේෂණය කිරීම. එතයි පළවෙනි කෘත්‍යය. ස්වායු ශ්වසනය සිදු කරලා ATP නිපදවනවා. දරුවනේ අපි ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත ප්‍රභා සංශ්ලේෂණය පාඩමේදී ශාකයට අහිතකර ක්‍රියාවලියක් ගැන මම පැහැදිලි කරන්න සූදානමින් ඉන්නවා. ඒ තමයි ප්‍රභා ශ්වසනය. මම මේ පාඩමේදී ගැඹුරින් ඔබට විස්තර කරන්නම්. ප්‍රභා ශ්වසනය කියන ක්‍රියාවලිය ශාකයට අහිතකර ක්‍රියාවලියක්. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ ප්‍රභා ශ්වසන ක්‍රියාවලිය නිසා ශාකයක් නිෂ්පාදනය කිරීමට නියමිත අස්වැන්නෙන් 50% විනාශ වෙලා යනවා. 50%ක්ම විනාශ වෙනවා කියන්නේ මේ ක්‍රියාවලිය ලොකු පාඩුවක් අලාභයක් සිදු වන ක්‍රියාවලිය. අස්වැන්නෙන් 50%ක් විනාශ වෙනවා කියන්නේ. මොකද්ද මේ ක්‍රියාවලිය? මේකට කියන්නේ ප්‍රභා ශ්වසනය. මේ ප්‍රභා ශ්වසනයේ සිදුවන විශේෂ ශාක වර්ගයක් තියෙනවා. ඒ තමයි C3 ශාක. දැන් අපිට මුණ ගැහෙන හරිත ශාක වලින් ප්‍රභා සංශ්ලේෂණය කරන ශාක වලින් එක කාණ්ඩයක් C3 ශාක අනිත් කාණ්ඩේ C4 ශාක. ඒතර C3 ශාක වල පමණයි මේ ප්‍රභා ශ්වසනය කියන
ගැටලුකාරී තත්ත්වය ඇති වෙන්නේ. C4 ශාක ඒ ප්‍රභාස්වසනයේ සිදුවීම වළක්වලා තියෙන යාන්ත්‍රණයක් දරනවා. ඒක ගැන අපි ප්‍රභා සංශ්ලේෂණයේ පාඩමේදී කතා කරමු. එතකොට C3 ශාකවල සිදුවන මේ හානිකර ප්‍රභාස්වසන ක්‍රියාවලියට දායක වෙන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි මෙයා. ඒ කියන්නේ මයිටොකොන්ඩ්‍රියා. ඒ නිසා ප්‍රභාස්වසන ක්‍රියාවලියට දායක වෙන එක හානිකර ක්‍රියාවලියක්. නමුත් ඒක මයිටොකොන්ඩ්‍රියාවෙන් ඉටුවන එක්තරා කෘත්‍යයක්, කාර්යයක්. දැන් දරුවෝ පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ මෙතන මේ කෘත්‍යයන් කියලා අපි විස්තර කරන්නේ හැම වෙලාවෙම හොඳ දේවල් විතරක් නෙමෙයි. හරි? ශාකවලට සතුන්ට වාසිසහගත දේවල් විතරක් නෙමෙයි. කෘත්‍යයන් කියන්නේ ඒ ඉන්ද්‍රියකාවන් කරන ක්‍රියාවන්. එයා කරන එක එක වැඩ. ඒ වැඩ වලින් හොදක් වෙන්නත් පුළුවන්, නරකක් වෙන්නත් පුළුවන්. හරි? ඒ නිසා වැරදියට තේරුම් ගන්න එපා. මෙතන කෘත්‍යයන් කියන්නේ හොඳ දේවල්, ඒ ඉන්ද්‍රියකාවෙන් ලැබෙන ප්‍රයෝජන, වාසි කියන අදහසම නෙමෙයි. හරි? එහෙමනම් දෙවනි කෘත්‍ය තමයි මයිටොකොන්ඩ්‍රියාවෙන් කරන්නේ C3 ශාකවල ප්‍රභාස්වසනය සිදු කිරීම. C3 ශාකවල ප්‍රභාස්වසනය සිදු කිරීම. ඉතින් ප්‍රභාස්වසනය ගැන ගැඹුරෙන් අපි සාකච්ඡා කරමු ඉදිරි පාඩම් මාලාවකදී. ඊළඟට අපි යොමු වෙන්නේ හරිත ලවය පිළිබඳව කරුණු සාකච්ඡා කිරීමට. හොඳයි. ආදරණීය දරුවනේ, දැන් අපි ද්විත්ව පටලමේ ඉන්ද්‍රියකාවල අවසානම ඉන්ද්‍රියකාවට ඇවිල්ලා තියෙන්නේ. ඒ තමයි හරිත ලවය. දැන් ශූන්‍යෂ්ටික සත්ත්ව සෛලවල නම් හරිත ලව මුණ ගැහෙන්නේ නැහැ. මොකද හරිත ලවයේ මුණ ගැහෙන්නේ ශාක සෛලවල, ඒ වගේම ඔය හරිත ඇල්ගී වගේ සෛලවල තමයි මුණ ගැහෙන්නේ. මොකද හරිත ලවය කිසිම ඉන්ද්‍රියකාවකට කරන්න බැරි විශේෂ කෘත්‍යයක් කරනවා. මේ පෘථුවියේ තියෙන විශාලතම සංවෘත්තීය ක්‍රියාව සිදු කරන්නේ හරිත ලවය. පෘථුවියේ සිදුවන විශාලතම සංවෘත්තීය ප්‍රතික්‍රියාව තමයි ප්‍රභා සංශ්ලේෂණය. සියලුම ජීවීන් ඍජුව හෝ වක්‍රව යැපෙන ක්‍රියාවලියක් තමයි ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය නොවන්නට මේ පෘථුවිය තුල තවදුරටත් ජීවයක් නිර්මාණය වෙන්නේ නැහැ. පවතින්නේ නැහැ. ඒ තරම් වැදගත් ක්‍රියාවලියක් ඉෂ්ට කරන හරිම පොඩි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පැහැදිලිව දකින්න ලැබෙන ඉන්ද්‍රියකාව තමයි හරිත ලවය. ශාකවල ඒ වගේම ප්‍රොටිස්ටාවන්ගේ සෛලවල දකින්න පුළුවන් වැදගත්ම කැපී පෙනෙන ව්‍යුහයක් තමයි හරිත ලවය කියන්නේ. එතකොට ශාකවල සහ සමහර ප්‍රොටිස්ටාවන් තුල හමුවන මේ හරිත ලවය හැඩය අතින් ද්වි උත්තල කාච හැඩති ව්‍යුහයක්. ද්වි උත්තල කාච හැඩති ව්‍යුහයක්. නව නිර්දේශයට නිර්දේශ කරලා තියෙන්නේ මෙන්න මේ හැඩය. නමුත් තවමත් සමහර දරුවන් පැරණි විර්ෂය නිර්දේශයේ කරුණු සමග අතරමං වෙලා වැරදි කරුණු පාඩම් කරමින් විභාගවලට මුහුණ දෙනවා. ඒ නිසා ඒ දරුවන්ට බෙහෙවින්ම සිද්ධ වෙන්නේ විභාගෙදී Taman බලාපොරොත්තු වෙන සාමාර්ථය නොලැබී යාමක්. බලාපොරොත්තු වෙන ලකුණු එකතු වෙන්නේ නැහැ. ඒ නිසා මේ වෙනස් වෙච්ච නව විෂය නිර්දේශය තුල වෙනස් වෙච්ච කරුණු පිළිබඳව ඔබ හොඳින් අවධාරණය කරගන්න ඕනේ. විශේෂයෙන්ම අවධානයෙන් මේ කරුණු පිළිබඳ සැලකිල්ලෙන් පරීක්ෂා කරන්න ඕනේ. අපේ පාඩම් මාලාව තුලදී අපි සෑම විටම මේ වෙනස් වෙච්ච කරුණු පිළිබඳව ඔබව ඊටාම හොඳින් සරලව පැහැදිලිව දැනුවත් කරමින් තමයි මේ සාකච්ඡාවේ නිරත වෙන්නේ. ඒ නිසා මෙතනට ලියන්න එපා දරුවෝ මඩලාකාරයි, තැටි හැඩති, ගෝලාකාරයි වගේ පිළිතුරු. මොකද හරිත ලවය සම්බන්ධයෙන් මෑත කාලේ ආපු රචනා ප්‍රශ්නවලදී පිළිතුරු පත්‍ර ඇගීමේදී බොහෝ දරුවන් කරපු වැරදි තමයි මේ හැඩ ගැන ලියනකොට ලියලා තියෙන පිළිතුරු වර්තමාන ලකුණු පටිපාටියට ගැලපෙන්නේ නැතිකම. ඒ නිසා ප්‍රශ්න පත්‍ර හොඳින් පිළිතුරු පත්‍ර අධ්‍යයනය කිරීමේදී මේ වගේ දුර්වලතා දරුවන් පෙන්වන බව තහවුරු වෙලා තියෙනවා. ඒ නිසාම හොඳින් මතක තියාගන්න හැඩය ද්විඋත්තල කාච හැඩයක්. ද්විඋත්තල කාච හැඩයක්. මම ඒක මෙතනින් සම්පූර්ණ කරන්නම්. ශාකවල සහ සමහර ප්‍රොටිස්ටාවන් තුල හමුවන ද්විඋත්තල කාච හැඩය. කාච කියලත් මෙතෙන්ට එකතු කරනවා. කාච හැඩය ඇති පටල දෙකකින් වට වෙච්ච ඉන්ද්‍රියකාවක්. ඒ කියන්නේ ද්විත්ව පටලමයයි. මොනවද මේ පටල දෙක? සරලව කියන්න පුළුවන් පිටතින් බාහිර පටලයක්, ඊට ඇතුළතින් අභ්‍යන්තර පටලයක් පවතිනවා. මේ පටල දෙක අතර තියෙනවා දරුවෝ අවකාශයක්. පටු අවකාශයක්. ඒ අවකාශයට තමයි කියන්නේ
අන්තර්පටල අවකාශය. මයිටොකොන්ඩ්‍රියාවත් එක්ක සංසන්දනය කරොත් හරිත ලවයේ පටල දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. මොකද්ද? හරිත ලවයේ පටල දෙකම සිනිදුයි සුමටයි. හැබැයි මයිටොකොන්ඩ්‍රියාවේ ඔබට මතකයි ඇතුල් පටලයේ නැත්තම් අභ්‍යන්තර පටලයේ රළුයි. පිටත පටලයේ පමණයි සුමට. නමුත් මෙතන පටල දෙකම සිනිදුයි සුමටයි. මේ බලන්න. පිටත සහ ඇතුළත පටල සිනිදුයි සුමටයි. ඒවා ඊතා පටු අන්තර් පටල අවකාශයකින් වෙන් වෙලා තියෙනවා. පටු අන්තර් පටල අවකාශයකින් වෙන් වෙලා තියෙනවා. හරිම පටුයි ඒ අවකාශය. මෙතනින් එහාට ඊළඟ කරුණු ටික සාකච්ඡා කිරීමට පෙර මම කැමති මයිටොකොන්ඩ්‍රියාවේ රූපසටහනක් නම් කරලා ඇඳ වගේම හරිත ලවයේ රූපසටහනක් ඇඳලා නම් කරලා මේ කරුණු ටික පැහැදිලි කරන්න. ඒ නිසා මම ඉදිරියට ගමන් කරනවා. දැන් මේ හිස් අවකාශය තුල මම හරිත ලවයක් ඇඳලා පැහැදිලි කරන්නයි සූදානම් වෙන්නේ. හොඳට බලා ගන්න මොකද්ද මේ වෙන්නේ කියලා. දැන් මේ හැඩේ ඉස්මතු වෙන විදිහට තමයි මේ රූප සටහන අඳින්න ඕනේ. මේ වගේ හැඩයක්. දැන් ඒ ඇඳේ බාහිර පටලය. ඇඳපු ගමන් නම් කරගන්න ඕනේ. මෙන්න බාහිර පටලය. අභ්‍යන්තර පටලය මම කැමති වෙනත් වර්ණයකින් නිරූපණය කරන්න. එතකොට ඔයගලන්ට තවත් මේක පැහැදිලි වෙනවා දරුවෝ. මේ බලන්න. පටු අවකාශයක් තමයි හැබැයි පටල දෙක අතර තියෙන්නේ. ඒ තමයි අභ්‍යන්තර පටලය. දැන් මේ පටල දෙක අතර තියෙන මේ අවකාශය මේ මැද ප්‍රදේශයේ තමයි ඊතලයේ දැම්මේ. අභ්‍යන්තර පටලයටත් නෙමෙයි බාහිර පටලයටත් නෙමෙයි මැද ප්‍රදේශයට ඊතලය යොමු කරේ. මේ තමයි අන්තර් පටල අවකාශය. ඒක පටුයි. අන්තර් පටල අවකාශය. අන්තර් පටල අවකාශය. මෙතනින් එහාට කරුණු ටික තමයි දැන් සාකච්ඡා කරන්න යන්නේ. දරුවනේ හරිත ලවයක විශේෂත්වය තමයි හරිත ලවයක අභ්‍යන්තරේ තවත් විශේෂ පටල පද්ධතියක් පටල පද්ධති ජාලයක් දකින්න පුළුවන්. මේ පටල වලින් නිර්මාණය වෙනවා පැතලි මඩි ආකාර නැත්තම් තැටි ආකාර ව්‍යුහයන්. මේ බලන්න. මෙන්න මේ වගේ ව්‍යුහයක් නිර්මාණය වෙනවා. මේ වගේ ව්‍යුහයකට කියන්නේ තෛලකොයිඩයක් කියලා. මේ එක ව්‍යුහයකට කියන්නේ තෛලකොයිඩයක්. එවැනි තෛලකොයිඩ රාශියක් එක මත එක පිහිටමින් නිර්මාණය වෙනවා මේ වගේ පටල පද්ධතියක්. දැන් එක තැටි ආකාර ව්‍යුහයකට එක පැතලි මඩි ආකාර නැත්නම් තැටි ආකාර ව්‍යුහයකට කියන්නේ තෛලකොයිඩයක්. මම එක්කෙනෙක්ව ලකුණු කරනවා තෛලකොයිඩය. දැන් මෙවැනි තෛලකොයිඩ රාශියක් එක මත පෙළ ගැහුනම නිර්මාණය වෙනවා පංජර කණිකාවක්. හෙවත් ග්‍රැනාවක්. පංජර කණිකා ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ ඒකට ග්‍රැනා කියලා. දැන් ඒ වගේ පංජර කණිකාවක් නැත්නම් ග්‍රැනාවක් නිර්මාණය කරමු තව. දැන් මේ ග්‍රැනාවක තියෙන තෛලකොයිඩ පටල සංඛ්‍යාව නිශ්චිතගයක් නෙමෙයි මේක වෙනස් වෙන්න පුළුවන්. මෙන්න තවත් ග්‍රැනාවක් නැත්නම් පංජර කණිකාවක්. මේ වගේ ග්‍රැනා සමූහයක් මේ හරිත ලවයේ ඇතුලේ ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ නිසා මම මෙවැනි පද්ධති කීපයක්ම දැන් රූප සටහනට එකතු කරනවා. තව ග්‍රැනාවක්. මෙන්න තවත් ග්‍රැනාවක්. මෙන්න තවත් ග්‍රැනාවක්. ග්‍රැනා පද්ධතියක් තියෙනවා. කෙනෙක් අහන්න පුළුවන් මේ ග්‍රැනා අතර මුකුත් සම්බන්ධතාවයක් නැද්ද? තියෙනවා දරුවෝ. පැහැදිලිවම.
පටල වලින්ම නිර්මාණය වෙච්ච සම්බන්ධතාවයක් තියෙනවා. මේ තියෙන මේ පටල. ඒ පටල වලින් ග්‍රැනා එකිනෙක සමග බැඳී තියෙනවා. ඒ පටල වලින් ග්‍රැනා එකිනෙක සමග සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ඒ පටල වලට කියන්නේ අන්තර් පංජර කණිකා සූස්තර කියලා. ටිකක් නම දිගයි. අන්තර් පංජර කණිකා සූස්තර. මොකද පංජර කණිකාවක් කියන්නේ මේ සම්පූර්ණ ව්‍යුහයකට. ඒ කියන්නේ ග්‍රැනාවකට. අපි ග්‍රැනාව කියලා විශේෂයෙන් ලකුණු කරේ නැති නිසා නම් කරේ නැති නිසා මම මෙතනින් ලකුණු කරන්නම් ඒක. ඒතර මේ පවතින්නේ ග්‍රැනාවක්. ග්‍රැනා නැත්තම් පංජර කණිකා. දැන් පාවිච්චි කරන්නේ වැඩිපුර පංජර කණිකා කියන පදය. දැන් මේ තෛලකොයිඩ පටල මත විශේෂ ව්‍යුහයක් තියෙනවා. මම මේ විශේෂ ව්‍යුහය නිරූපණය කරන්න කොළ පාට ගන්න හිතුවා. මේකට කොළ පාටම ගන්න එක අත්‍යවශ්‍යයි. ඒ මොකද ඔබ අහලා තියෙනවා වචනයක් මේ හරිතප්‍රද කියලා. හරිතප්‍රද කියන්නේ ක්ලෝරොෆිල් A ක්ලෝරොෆිල් B වගේ වර්ණක වලට. ඒ වගේම තව වචනයක් තියෙනවා මේ කැරොටින් සහ සැන්තොෆිල් කියලා. ඒ දෙන්නට පොදුවේ කියන්නේ කැරොටිනොයිඩ වර්ණක කියලා. මේවා වර්ණක. මේවට කියන්නේ ප්‍රභා සංශ්ලේෂී වර්ණක නැත්නම් ප්‍රභා වර්ණක. මේ ප්‍රභා වර්ණක විශේෂයෙන්ම අපිට දකින්න ලැබෙන්නේ තෛලකොයිඩ පටල මත. හරිත ලවේ පංජර කණිකාවල තෛලකොයිඩ පටල මත තමයි මේ ප්‍රභා සංශ්ලේෂී වර්ණක අණු ඉන්නේ. ඉන්නේ සංකීර්ණ විදිහට, සමූහ විදිහට. එවැනි සමූහයකට කියනවා ප්‍රභා පද්ධතියක් කියලා. අපි ප්‍රභා පද්ධති ගැන ගැඹුරෙන් සාකච්ඡා කරනවා ප්‍රභා සංශ්ලේෂණ පාඩමේදී. හරි. ඒක මම ලකුණු කරන්නේ නැහැ. නමුත් ඔබට අදහසක් පැහැදිලි කරන්න තමයි මෙන්න මේ විදිහට ප්‍රභා පද්ධති වලින් නිර්මාණය වන ප්‍රභා වර්ණක දරන ව්‍යුහයන් තියෙන්නේ. දැන් ඊළඟට තේරුම් ගන්න ඕන දේ තමයි මේ තෛලකොයිඩ වලට පිටතින් පවතිනවා තරලමය ප්‍රදේශයක්. මම මේ පෙන්වන ප්‍රදේශය බලන්න. තෛලකොයිඩ වලට පිටතින් පවතිනවා තරලමය ප්‍රදේශයක්. මේ සමස්ත තරලමය ප්‍රදේශය හඳුන්වන්නේ දරුවනේ පංජරය කියලා. මේ ප්‍රදේශය හඳුන්වන්නේ පංජරය කියලා. පංජරය. පංජරය තුල ව්‍යුහයන් ගණනාවක් දකින්න ලැබෙනවා. ව්‍යුහයන් ගණනාවක්. පංජරය තුල දකින්න ලැබෙනවා පිෂ්ඨය සංචිත කරන ව්‍යුහයන්. පිෂ්ඨය සංචිත කරන ව්‍යුහයන් දකින්න ලැබෙනවා පංජරය තුල. එවැනි ව්‍යුහයන් වලට කියන්නේ පිෂ්ඨ කණිකා කියලා. පිෂ්ඨ කණිකා. පිෂ්ඨය සංචිත ව්‍යුහයන් තමයි පිෂ්ඨ කණිකා කියන්නේ. ඒ වගේම මේ පංජරය තුල දකින්න ලැබෙනවා ලිපිඩ අන්තර්ගත ගෝලාකාර ව්‍යුහයන්. ලිපිඩ අන්තර්ගත ගෝලාකාර ව්‍යුහයන්. ඒවට අපි කියනවා ලිපිඩ බිඳිති කියලා. පරණ සිලබස් වලදී කිව්වා මේද ගෝලිකා කියලා. නමුත් දැන් නම් කියන්නේ මේවට ලිපිඩ බිඳිති කියලා. ලිපිඩ බිඳිති. මෙන්න ලිපිඩ බිඳිති. අපිට අමතක කරන්න බැරි කෙනෙක්ව ඊළඟට කියන්න වෙනවා. ඒ තමයි 70S රයිබෝසෝම. මොකද 70S රයිබෝසෝම ශූන්‍යාෂ්ටිකයන්ගේ දකින්න ලැබෙන ස්ථාන දෙකක විතරයි. ඒ මයිටොකොන්ඩ්‍රියා පූරකේ අපි කලින් සඳහන් කරා. ඒ වගේම දැන් හරිතලව පංජරය තුල දකින්න ලැබෙනවා. මම තිත් වලින් සටහන් කරන්නම්. මෙන්න 70S රයිබෝසෝම පංජරයේ පුරා විහිදිලා තියෙනවා. ලකුණු කරමු. 70S රයිබෝසෝම. මීට අමතරව අපිට අමතක කරන්නම බැරි තව කෙනෙක් ඉන්නවා. ඒ තමයි චක්‍රීය DNA. බලන්න. එකක් හෝ ඊට වඩා වැඩි ගණනක් ඉන්න පුළුවන්. තවත් අපි චක්‍රීය DNA කෙනෙක් අඳිමු. මෙන්න. මෙන්න. හරි. එහෙමනම් මෙයා චක්‍රීය DNA. මේ ටික තමයි අපිට ලකුණු කරන්න තියෙන්නේ. නම් කරන්න තියෙන්නේ. බලන්න දැන් කී දෙනෙක් ප්‍රධාන කොටස් නම් වෙලාද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි.
11 දිනක් නම් වෙලා තියෙනවා. හරි. ප්‍රධාන කොටස් 11ක් නම් වෙලා තියෙනවා. මීට අමතරව මේ පංජරය තුල සිද්ධ වෙනවා ප්‍රභා සංශ්ලේෂණයට අදාළ තවත් වැදගත් ප්‍රතික්‍රියාවක්. ඒ තමයි කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියාව. සමහර පොත්පත්වල තියෙන අඳුරු ප්‍රතික්‍රියාව කියලා. ඔය කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියාවට අවශ්‍ය වෙන එන්සයිම වර්ග ගණනාවක් තියෙනවා. ඒ එන්සයිමත් අන්තර්ගත වෙන්නේ මේ පංජරය තුල. අපි ඒ එන්සයිම ලකුණු කරන්නේ නැහැ. හැබැයි ඒ කරුණ මතක් කරන්න ඕනේ. ඒ අනුව සම්පූර්ණයෙන්ම හරිත ලවයක ව්‍යුහය පිළිබඳව සාකච්ඡා කළ අවසන් රූප සටහනක් ඇසුරෙන් අපිට තියෙනවා කරුණු ටික නැවත මතක් කරගන්න. ඒ නිසා මම එතෙන්ට එනවා. මේ බලන්න. ඉතා පටු අන්තර්පඩල අවකාශයකින් වෙන් වෙලා ඇත කියලා තමයි අපි කිව්වේ මේ පඩල දෙක වෙන් වෙලා තියෙන්නේ අන්තර්පඩල අවකාශයකින්. ඉතාම පටුයි. එතනින් පස්සේ ඊළඟ කරුණු ටිකට යන්න කලින් තමයි අපි රූප සටහන ඇඳලා ඒ ගැන පැහැදිලි කරේ. දැන් බලන්න. හරිත ලවය තුල වෙනත් පටල පද්ධතියක් ඇත. හරිත ලවය තුල වෙනත් පටල පද්ධතියක් තියෙනවා. මේ පටල තෛලකොයිඩ ලෙස හඳුන්වන අන්තර් සම්බන්ධිත පැතලි මඩි සාදයි. මේ පටල වලින් තෛලකොයිඩ කියලා හඳුන්වන පැතලි මඩි වර්ගයක් නිර්මාණය කරනවා. ඊළඟට එම තෛලකොයිඩ වල ප්‍රභා සංශ්ලේෂක වර්ණක වලින් සෑදුන මොනවද තියෙන්නේ? ප්‍රභා පද්ධති ලෙස හඳුන්වන සංකීර්ණ දකින්න පුළුවන් ප්‍රභා පද්ධති. සාමාන්‍ය ප්‍රභා පද්ධති දෙකක් තියෙනවා. ප්‍රභා පද්ධති 1 සහ ප්‍රභා පද්ධති 2 කියලා ආකාර දෙකක් තියෙනවා. තෛලකොයිඩ එක මත එක පිහිටා මොනවද? පංජර කණිකා හෙවත් මොනවද දරුවෝ? ග්‍රැනා සාදයි. තෛලකොයිඩ එක මත එක පිහිටා පංජර කණිකා හෙවත් ග්‍රැනා සාදනවා. අන්තර් පංජර කණිකා සූස්තර මගින් මේ පංජර කණිකා නැත්තම් ග්‍රැනා එකිනෙක සම්බන්ධ වෙනවා. පංජර කණිකා නැත්තම් ග්‍රැනා එකිනෙක සම්බන්ධ වෙන පටල වලට තමයි කියන්නේ අන්තර් පංජර කණිකා සූස්තර කියලා. තෛලකොයිඩ වලට පිටතින් තියෙන තරලයට තමයි කියන්නේ මොකක් කියලාද? පංජරය කියලා. තෛලකොයිඩ වලට පිටතින් පවතින තරලය පංජරය කියලා හඳුන්වනවා. මොනවද පංජරය තුල තියෙන්නේ? පළවෙනි හිස්තැන පුරවන්න ඉඟියක් දීලා තියෙනවා හරිත ලව DNA. හෙවත් චක්‍රීය DNA. චක්‍රීය DNA තියෙනවා. ඒ වගේම 70යි S රයිබෝසෝම තියෙනවා. 70යි S රයිබෝසෝම තියෙනවා. පිෂ්ඨ කණිකා තියෙනවා. ලිපිඩ බිඳිති තියෙනවා. ඒ වගේම දරුවනේ කැල්වින් චක්‍රයට අවශ්‍ය අර විශිෂ්ට එන්සයිම වර්ග තියෙනවා. එන්සයිම තියෙනවා. මම හිතනවා ඔබට පැහැදිලි ඇති කියලා මේ කරුණු. දැන් සමස්ත රූප සටහන ඔබට දකින්න පුළුවන්. අපි මේක විස්තර කරා පැහැදිලි කරා. ඊළඟට මෙන්න දරුවනේ මම අන්තර්ජාලයෙන් ඉදිරිපත් කරනවා ත්‍රිමාණීකරණයට ලක් කරපු රූපයක්. හරිම පැහැදිලි මේ රූපේ. මෙන්න පිටත පටලය ඇතුළත පටලය. මේ දෙක අතර අර අන්තර් පටල අවකාශය. ඔබට මේ පේන්නේ තෛලකොයිඩ රාශියක් එක මත එක පෙළ ගැහිලා නිර්මාණය වන පංජර කණිකා හෙවත් මොනවද? ග්‍රැනා. පංජර කණිකා හෙවත් ග්‍රැනා. මේ පංජරය. පංජරය කියන්නේ තෛලකොයිඩ වලට පිටතින් තියෙන තරලය තමයි පංජරය. මෙන්න තෛලකොයිඩ බලන්න තැටි ආකාර ව්‍යුහයක්නේ. පැතලි තැටි ආකාර නැත්නම් මඩි ආකාර ව්‍යුහයක් තෛලකොයිඩ කියන්නේ. තෛලකොයිඩ රාශියක් එක මත එක පෙළ ගැහිලා තමයි මේ පංජර කණිකාව නිර්මාණය වෙලා තියෙන්නේ මේ. එක මත එක පෙළ ගැහිලා. ඒ වගේම මේ තියෙන්නේ තෛලකොයිඩ නැත්නම් පංජර කණිකා අන්තර් සම්බන්ධිත වෙලා තියෙන අන්තර් පංජර කණිකා සූස්තර. මෙතෙන්ට අන්තර් කියන වචනේත් එකතු වෙන්න ඕනේ. අන්තර් පංජර කණිකා සූස්තර. මේ අන්තර් පටල අවකාශය. මේ තෛලකොයිඩයක ඇතුළත ස්වභාවය. මේ තෛලකොයිඩ පටල මත තමයි ප්‍රභා සංශ්ලේෂී වර්ණ කණු පෙළ ගැහිලා ප්‍රභා පද්ධති විදිහට තියෙන්නේ. ඒ වගේ ලස්සන රූප සටහනක් තමයි මේ ඔබට මම ඉදිරිපත් කරන්නේ. අවසාන වශයෙන් දරුවනේ අද පාඩමේ සාකච්ඡාවෙන් අවසානම ශෛලීය ව්‍යුහය තමයි ද්විත්ව පටලමේ ඉන්ද්‍රියිකාව තමයි හරිත ලවය. හරිත ලවේ කෘත්‍ය මොකක්ද? එක කෘත්‍යයි එක වචනෙන් කියන්න පුළුවන් ඒ ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය.
එමනම් දරුවනේ අපි මේ වනකොට ප්‍රධාන ද්විත්ව පටලමේ ඉන්ද්‍රියකා තුනම අද පාඩමේදී සාකච්ඡා කරලා අවසන්. නියෂ්ටිය ගැන සාකච්ඡා කරා, මයිටොකොන්ඩ්‍රියාව ගැන සාකච්ඡා කරා, අවසාන වශයෙන් හරිත ලවය ගැන සාකච්ඡා කරා. මෙතනදී ව්‍යුහයන් පමණක් නෙමෙයි, ඒ ව්‍යුහයන්ට අදාළව කෘත්‍යයන් සියල්ලම සාකච්ඡා කරා. දැන් අපිට ඊළඟට එළඹෙන්න තියෙන්නේ අද පාඩමේ අවසානයේ සනිටුහන් කරන ප්‍රශ්නාවලිය සාකච්ඡා කිරීමටයි. අපි දැන් ඒ ප්‍රශ්නාවලියට යොමු වෙමු. දැන් පළවෙනි ප්‍රශ්නෙන් දරුවනේ අපි සාකච්ඡා කරන්නේ න්‍යෂ්ටියෙන් ඉටුවන කෘත්‍යයන් මොනවද කියලා. අපි මුලදිම මේ කෘත්‍යයන් ගැන කිව්වා. දැන් බලමු මතකද කියලා. න්‍යෂ්ටියෙන් ඉටුවන ප්‍රධාන කෘත්‍යයන් පහක් තියෙනවා. එකක් සියලුම සෛලීය ක්‍රියා යාමනය කරන නැත්නම් පාලනය කරනවා. ලියාගෙන යන ගමන්ම කතා කරමු. සියලුම සෛලීය ක්‍රියා යාමනය නැත්නම් පාලනය කිරීම. දෙවැනි කාරණාව තමයි ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම හා ඒවා ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම. ඒක ලියමු දෙවැනි කාරණාවට. ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම හා ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය. ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම. තුන්වෙනි කෘත්‍යය තමයි සෛල විභාජනයේදී නව න්‍යෂ්ටි නිපදවීමට අවශ්‍ය DNA සංශ්ලේෂණය. නැත්නම් DNA නිපදවීම. සෛල විභාජනයේදී නව න්‍යෂ්ටි නිපදවීමට අවශ්‍ය නව න්‍යෂ්ටි නිපදවීමට අවශ්‍ය DNA නිපදවීම නැත්නම් DNA සංශ්ලේෂණය කිරීම. හතරවෙනි කෘත්‍යය තමයි ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා අවශ්‍ය වන RRNA සහ රයිබෝසෝම උපේකක න්‍යෂ්ටිකාව මගින් නිපදවා ගැනීම. ප්‍රෝටීන සංශ්ලේෂණයට අවශ්‍ය වන RRNA සහ රයිබෝසෝම උපේකක කියලා කියන්නම්. රයිබෝසෝම උපේකක න්‍යෂ්ටිකාව මගින් නිපදවීම. පස්වෙනි කරුණ තමයි DNA වල ඇති ප්‍රවේණික තොරතුරු වලට අනුව mRNA සහ tRNA නිපදවීම. DNA වල ඇති ප්‍රවේණික තොරතුරු වලට අනුව mRNA හා tRNA අණු නිපදවීම. මෙන්න මේවා තමයි න්‍යෂ්ටියෙන් ඉටුවන කෘත්‍යයන් දරුවනේ. ඉතින් මේවා නැවතත් හොඳින් පාඩම් කරන්න. මේ පාඩම් මාලාව හොඳින් අධ්‍යයනය කරොත් මේ කෘත්‍යයන් ඔබට හොඳින් පාඩම් කරලා මතකයේ තැන්පත් කරගන්න පුළුවන්. මයිටොකොන්ඩ්‍රියාවේ සියුම් ව්‍යුහය විස්තර කරන්න. දැන් අපි කලින් සාකච්ඡා කරමු එකම රචනා ප්‍රශ්නයකට ආවොත් කොහොමද අපි ලියන්නේ? දැන් මම මෙතන සම්පූර්ණයෙන් මේ ප්‍රදේශයේ හිස් තිබ්බා. ඒකට හේතුව තමයි ඔබ සමගම මටත් දැන් පුළුවන් මේ රූප සටහන අඳින්න. දරුවන්ටත් මාත් එක්කම එකතු වෙලා මේ වැඩේ කරන්න පුළුවන්. දැන් මයිටොකොන්ඩ්‍රියාවේ සියුම් ව්‍යුහය විස්තර කරනවා නම් ඉස්සෙල්ලම රූප සටහනක් ඇඳලා ඉන්න ඕනේ. කොටස් නම් කරපු. නිවැරදිව කොටස් නම් කරපු. එතකොට ද්විත්ව පටලමේ ඉන්ද්‍රියකාවක් ඒ වගේම දිගැටි හැඩයක් ගන්න ව්‍යුහයක්. ඒ නිසා අපි ඉස්සෙල්ලම හැඩය ඉස්මතු වෙන්න අඳිමු.
මෙන්න දිගට හැඩයක් ගන්නවා. දිත්ව පටලමයයි හැබැයි බාහිර පටලය සිනිදු සුමට වුණාට අභ්‍යන්තර පටලය රළුයි. එතනදී අභ්‍යන්තර පටලයේ තනින් තන ඇඟිලි වැනි නෙරුම් දකින්න පුළුවන්. ඒවට තමයි අපි කියන්නේ මියර කියලා. ඉතින් මියරත් ඉස්මතු වෙන්න තමයි මේ රූප සටහන අඳින්න ඕනේ. මෙන්න. මේ ටික නම් කරගන්න පුළුවන්. මේ තමයි අභ්‍යන්තර පටලය. එතකොට මේ තියෙන්නේ බාහිර පටලය. මේ පටල දෙක අතර තියෙන අවකාශයක් මේ ඇතුල් ප්‍රදේශයේ අන්තර් පටල අවකාශය. ඒ වගේම අභ්‍යන්තර පටලයේ තනින් තන දකින්න පුළුවන් ඇඟිලි වගේ නෙරුම්. මේ නෙරුම් වලට කියන්නේ මියර කියලා. මියර. මේ මියර මත පිහිටන්නේ මොනවද? එන්සයිම ප්‍රෝටීන පද්ධති පිහිටනවා. ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයට අවශ්‍යයි. ඒව හඳුන්වනවා සවෘන්ත අංශු කියලා. සවෘන්ත අංශු. නැත්තම් සවෘන්ත කණිකා නැත්තම් ඔක්සිසෝම. එතකොට අභ්‍යන්තර පටලයේ රළුයි බාහිර පටලයේ සිනිදු සුමට පටලයක්. දැන් අභ්‍යන්තර පටලයටත් ඇතුළෙන් තියෙන ප්‍රදේශය හඳුන්වන්නේ පූරකය කියලා. මේ මයිටොකොන්ඩ්‍රියාවේ පූරකය. පූරකය. මේ පූරකය තුල අපිට දකින්න පුළුවන් චක්‍රීය DNA එකක් දෙකක් එහෙම නැත්නම් කීපයක් වුණත් දකින්න පුළුවන්. චක්‍රීය DNA නැත්නම් මයිටොකොන්ඩ්‍රිය DNA කියලාත් කියනවා. ඊට අමතරව 70S රයිබසෝම විශාල ප්‍රමාණයක් පූරකය තුල ව්‍යාප්ත වෙලා තියෙනවා. මෙන්න ඒවා 70S රයිබසෝම 70S රයිබසෝම. ඊට අමතරව පොස්පේට් කණිකා දකින්නත් පුළුවන්. ඒවත් එක තැනකට ඒක රාශී වෙලා තියෙනවා. මෙහෙම ගමු. මේ තියෙන පොස්පේට් කණිකා. එතන නම් කිරීමේදී බලන්න ප්‍රධාන කොටස් 9ක් ඔබ නම් කරලාද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි ප්‍රධාන කොටස් 9ක් නම් කරන්න ඕනේ මේ මයිටොකොන්ඩ්‍රියාවට. ඒ වගේම අර දිගැටි හැඩය නිරූපණය වෙන්නත් අවශ්‍යයි. මෙහෙම තියෙනවා නම් ඔබේ රූප සටහන අංග සම්පූර්ණයි. රූප සටහන ලැබෙන විභාගෙදී ලැබෙන සම්පූර්ණ රූපය ඇඳ නම් කිරීමට ලැබෙන ලකුණු සියල්ලම ඔබට ලබා ගන්න පුළුවන්. දැන් අපිට තිත්තිරි මත මේ රචනාමය පිළිතුර ගොනු කරන්නයි ඊළඟට සූදානම් වෙන්නේ. දැන් මේ කරුණු ටික ඔක්කොම ලියන්න ඕන. අපි පුළුවන් තරම් කරුණු මෙතනට එකතු කරමු මේ සීමිත ඉඩකඩ ප්‍රමාණය තුල. මයිටොකොන්ඩ්‍රියාව ගැන කොහොමද අපි පටන් ගන්නෙ? අපිට කියන්න පුළුවන් සෛලයක බහුලවම තියෙන ඉන්ද්‍රියිකා වලින් එකක් තමයි මයිටොකොන්ඩ්‍රියාව. මේක දිගැටි හැඩයක් ගන්නවා. මේක ද්විත්ව පටලමයයි. පිටතින් බාහිර පටලයක් ඊට ඇතුළතින් අභ්‍යන්තර පටලයක් පවතිනවා. පටල දෙක අතර තියෙනවා අන්තර් පටල අවකාශය. අභ්‍යන්තර පටලය රළුයි බාහිර පටලය සිනිදු සුමට පටලයක්. අභ්‍යන්තර පටලයේ තනින් තන ඇඟිලි වැනි නෙරුම් තියෙනවා. ඒවා මියර පිහිටීම නිසා අභ්‍යන්තර පටලයේ පෘෂ්ඨික ශේෂ්ඨඵලය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මියර මත ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයට අවශ්‍ය වන්නා වූ එන්සයිම ප්‍රෝටීන අන්තර්ගත වන සවෘන්ත අංශු දැක ගන්නත් පුළුවන්. විශාල කරුණු ප්‍රමාණයක් මම කිව්වා. ඒ කියපු හැම කරුණක්ම දැන් සටහන් කරමු. මාත් එක්ක දරුවන්ටත් පුළුවන් නිවසේ සිටම මේ දේවල් සටහන් කරගන්න. හරි. සෛලයක බහුලව පවතින ව්‍යුහයකි.
දිගැටිය. ඒ වගේ කෙටි වගන්ති වලින් ලියන්න පුළුවන්. දිගැටිය. ද්වි පටලමය වේ. දිත්ත පටලමයයි ද්වි පටලමය වේ. මම ඡේදමය උත්තරයක් තමයි ගොඩනගන්නේ. කරුණු වෙන වෙනම ලියන්නේ නැහැ. ඡේදමය උත්තරයක් තමයි අපෙන් විභාගෙදී බලාපොරොත්තු වෙන්නේ. පිටතින් බාහිර පටලයත් ඇතුලින් අභ්‍යන්තර පටලයත් ඇත. අභ්‍යන්තර පටලයත් ඇත. පටල දෙක අතර අන්තර් පටල අවකාශය ඇත. අන්තර් පටල අවකාශය ඇත. පටල දෙක අතර අන්තර් පටල අවකාශය ඇත. බාහිර පටලය සිනිඳුයි සුමටයි, අභ්‍යන්තර පටලය රළුයි. බාහිර පටලය සිනිඳු සුමට පටලයකි. ඇතුල් පටලය රළුයි. ඇතුල් පටලය රළුයි. ඇතුල් පටලය රළුයි. ඒ වගේම ඇතුල් පටලය තැනින් තැන නිරායාමෙන් මියර සෑදී ඇත. මියර සෑදී ඇත. මියර නිසා අභ්‍යන්තර පටලේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි වෙලා තියෙනවා. මියර නිසා ඇතුල් පටලයේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි වී ඇත. මියර නිසා ඇතුල් පටලේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි වෙලා තියෙනවා. මියර මත සවෘන්ත අංශු පිහිටයි. මියර මත සවෘන්ත අංශු පිහිටනවා. හරි. දැන් ඔය සවෘන්ත අංශු මත තියෙන්නේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයට සහ ඔක්සිකාරක පොස්පොරයිලීකරණයට වැදගත් වන එන්සයිම ප්‍රෝටීන කියලා කියන්න ඕනේ. සවෘන්ත අංශුවල ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයට අවශ්‍ය දාමයට හා තව ක්‍රියාවලියක් තියෙනවා. ඔක්සිකාරක පොස්පොරයිලී කරණයට අවශ්‍ය ප්‍රෝටීන සහ එන්සයිම පිහිටයි. ප්‍රෝටීන සහ එන්සයිම පිහිටයි. එතකොට දැන් දරුවනේ පටල දෙක ගැනම අංග සම්පූර්ණයෙන් කියලා තියෙනවා. බලන්න අපිට කරුණක් මගහැරුණද කියලා බලමු. සෛලයක බහුලව පවතින ව්‍යුහයක් දිගැටි ද්විත්ව පටලමයයි. පිටතින් බාහිර පටලයක් ඇතුළතින් අභ්‍යන්තර පටලයක් තියෙනවා. පටල දෙක අතර අන්තර් පටල අවකාශයක් තියෙනවා. බාහිර පටලය සිනිඳු සුමට පටලයක්. ඇතුල් පටලේ රළුයි. ඇතුල් පටලේ තැනින් තැන නිරායාමෙන් මියර සෑදී තියෙනවා. මියර හින්දා ඇතුල් පටලේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි වෙලා තියෙනවා. මියර මත සවෘන්ත අංශු පිහිටනවා. සවෘන්ත අංශු වල ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයට සහ ඔක්සිකාරක පොස්පොරයිලීකරණයට අවශ්‍ය එන්සයිම වර්ග ප්‍රෝටීන වර්ග පිහිටා තිබෙනවා.
දැන් ඇතුල් පටලයට ඇතුළතින් පූරකය තියෙනවා. පූරකය තුල චක්‍රීය DNA, ඒ වගේම 70 රයිබෝසෝම, ෆොස්ෆේට් කණිකා සහ ක්‍රිප්ස් චක්‍රයට අවශ්‍ය වන්නා වූ එන්සයිම තියෙනවා. මම ඉතුරු ටික වෙනත් පාටකින් සටහන් කරන්න කැමතියි. හරි බලන්න. ඇතුල් පටලයට ඇතුළතින් පූරකය පවතී. ඇතුල් පටලයට ඇතුළතින් පූරකය පවතී. පූරකය තුල චක්‍රීය DNA 70S රයිබෝසෝම ෆොස්ෆේට් කණිකා හා ක්‍රිප්ස් චක්‍රයට අවශ්‍ය එන්සයිම පිහිටයි. දැන් දරුවනේ අපෙන් මේ ප්‍රශ්නය තුලදී ඇහුවේ සියුම් ව්‍යුහය විස්තර කරන්න කියලා. එතකොට මේ ව්‍යුහයට අදාළ සියලුම කරුණු අපි ලියලා අවසන්. කෘත්‍ය මෙතනදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. ව්‍යුහය පමණයි අහලා තියෙන්නේ. ඒ නිසා මයිටොකොන්ඩ්‍රියාවේ සියුම් ව්‍යුහය මේ වන විට අපි විස්තර කරලා අවසන්. සියලුම කරුණු මෙතන අන්තර්ගතයි. කෘත්‍යයන් ඇරෙන්න අනිත් සියලුම කරුණු අන්තර්ගතයි. යනවා මයිටොකොන්ඩ්‍රියා පිළිබඳ ව්‍යුහය ප්‍රශ්නය අපි සාකච්ඡා කළ අවසන්. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. දරුවනේ එhmenan හරිත ලවයේ සියුම් ව්‍යුහය විස්තර කරන්න තියෙන. සුපුරුදු පරිදි අපි හරිත ලවයේත් රූපය ඇඳලා ඉමු. ඇඳලා සාකච්ඡා කරමු. හරි? කරලා අපි ලියමු උත්තරේ. දැන් අපි දන්නවා හරිත ලවය ද්විත්ව පටලමේ ඉන්ද්‍රිකාවක්. මෙයාගේ විශේෂ හැඩයක් තියෙනවා. ද්විඋත්තල කාච හැඩයක් තමයි තියෙන්නේ. හරි. ඒක ඉස්මතු වෙන්න තමයි අඳින්න වෙන්නේ. දර මේ තියෙන බාහිර පටලය. ඉස්සෙල්ල ලකුණු කරගෙන මයන් අපි බාහිර පටලය. ඊට ඇතුළතින් තියෙනවා අභ්‍යන්තර පටලය. මෙන්න අභ්‍යන්තර පටලය. අභ්‍යන්තර පටල. දැන් මේ පටල දෙක අතර තියෙනවා මේ අවකාශය. පටු අවකාශයක්. අන්තර් පටල අවකාශය. අනික මේ පටල දෙකම සිනිදු සුමට පටල. පටල දෙකම සිනිදු සුමට පටල. රළු බවක් නැහැ. ඊළඟ කාරණාව තමයි මේ ඇතුල් පටලයටත් ඇතුළතින් දකින්න ලැබෙනවා තවත් නැත්තම් වෙනත් පටල පද්ධතියක්. ඒවා නිර්මාණය වෙලා ඒ පටල වලින් නිර්මාණය වෙනවා පැතලි මඩියාකාර අන්තර් සම්බන්ධිත තෛලකොයිඩ කියන ව්‍යුහ. බලන්න. මෙන්න. එතකොට මේ එකක් තමයි තෛලකොයිඩයක් කියන්නේ. එතකොට මේ තෛලකොයිඩ රාශියක් එක මත එක පෙළ ගැහිලා හැදෙන මේ වගේ පද්ධතියකට කියන්නේ ග්‍රැනා නැත්තම් පංජර කණිකා කියලා. පංජර කණිකා. දැන් මේ වගේ පංජර කණිකා විශාල ප්‍රමාණයක් ව්‍යාප්ත වෙලා ඉන්නවා හරිත ලවයේ අභ්‍යන්තරේ. එක කෙළවරක ඉඳලා අනෙක් කෙළවර දක්වාම විහිදිලා යන විදිහට පංජර කණිකා සකස් වෙලා තියෙනවා. මේ බලන්න. තව පද්ධතිය. පැතලි මඩි ආකාර නැත්නම් මේ තැටි වගේ ව්‍යුහ තමයි මේ පංජර කණිකා කියලා කියන්නේ. තෛලකොයිඩ රාශියක් එකතු වෙලා තමයි මේ ව්‍යුහය නිර්මාණය වෙන්නේ.
ඊළඟට මේවා එකිනෙක සම්බන්ධ කරන පටලමේ සම්බන්ධකත් දකින්න පුළුවන්. මේ වගේ සම්බන්ධක වලට කියන්නේ අන්තර් පංජර කණිකා සූස්තර කියලා. අන්තර් පංජර කණිකා සූස්තර. අන්තර් පංජර කණිකා සූස්තර තමයි මේ දකින්න ලැබෙන්නේ. දැන් මේ තෛලකොයිඩ පටල මත ප්‍රභා සංශ්ලේෂී වර්ණක සමූහයක් එකට එකතු වෙලා සකස් වෙලා නිර්මාණය වන ප්‍රභා පද්ධති දකින්නත් පුළුවන්. මේවා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණයෙන් පේන්නේ නැහැ. නමුත් මේ කරුණ අවධාරණය කරන්න ඕන නිසා මම ඔබට මේ රූපසටහනේ මේක ලකුණු කරනවා. ඊළඟ කාරණාව තමයි මේ තෛලකොයිඩ වලට පිටතින් පවතින තරලමේ ප්‍රදේශය හඳුන්වන්නේ පංජරය කියලා. මේ පංජරය. හරි? මෙන්න මේ පංජරය. මේ පිටත ප්‍රදේශය තරලය. හරි? එතකොට පංජරය තමයි ඒ දකින්න ලැබෙන්නේ. ඊළඟ දරුවනේ මේ පංජරය තුල මොනවද දකින්න ලැබෙන්නේ? පංජරය තුල අපිට දකින්න පුළුවන් පිෂ්ඨ කණිකා. පිෂ්ඨය తాවකාලිකව ගබඩා කරන පිෂ්ඨ කණිකා දකින්න පුළුවන්. ඒ වගේම ලිපිඩ බිඳිති දකින්න පුළුවන්. ගෝලාකාර ව්‍යුහයක්. ලිපිඩ බිඳිති. ඒ වගේම 70S රයිබසෝම දකින්න පුළුවන් මේ 70S රයිබසෝම. පංජරේ පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. හැත්තෑවයිස් රයිබසෝම. හැත්තෑවස් රයිබසෝම විශේෂයෙන්ම පංජරේ පමණක් නෙමෙයි මයිටොකොන්ඩ්‍රියාවේ පූරකය තුලත් දකින්න පුළුවන්. ඒ වගේම ප්‍රාග්නියෂ්ටික සයිලෝප්ලාස්මය තුලත් 70S රයිබසෝම දකින්න පුළුවන්. රයිබසෝම ලකුණු කරගන්න ඕනේ, නම් කරගන්න ඕනේ. 70S රයිබසෝම. ඒ වගේම චක්‍රීය DNA නැත්නම් හරිතලව DNA ත් අපිට දකින්න පුළුවන්. චක්‍රීය DNA නැත්නම් හරිතලව DNA. මේ තියෙන්නේ. මෙන්න දකින්න ලැබෙනවා. චක්‍රීය DNA නැත්නම් හරිතලව DNA දකින්න ලැබෙනවා. ඊට අමතරව පංජරය තුල අර කැල්වින් චක්‍රයට අවශ්‍ය විශිෂ්ට එන්සයිම දකින්න ලැබෙනවා. කැල්වින් චක්‍රයට අවශ්‍ය විශිෂ්ට එන්සයිම පිහිටලා තියෙනවා. මේ ටික තමයි අපි ව්‍යුහය යටතේ විස්තර කරන්නේ. දැන් අපි මේක රචනාමය පිළිතුරක් විදිහට සටහන් කරමු බලන්න. කොටස් 11ක් තියෙනවද බලන්න නම් කරලා. 1 2 3 4 5 6 7 8 9 10 11යි. කොටස් 11ක් නම් කරලා තියෙනවා. මයිටොකොන්ඩ්‍රියාවේ කොටස් තිබ්බා 9ක් නම් කරන්න. හරිත ලවය තුල කොටස් 11ක් නම් කරන්න තිබ්බා. දැන් මේ අපි සාකච්ඡා කරපු කරුණු සියල්ලම අවසාන වශයෙන් රචනාමය පිළිතුරකට ගොඩනගමු. ඡේදමය උත්තරයක් අපි ලියමු. මාත් එක්ක එකතු වෙන්න මේක ලියමු. හරි. හරිතලව තියෙන්නේ ශාකවල සහ සමහර ප්‍රොටිස්ටාවන්ගේ තමයි මේක දකින්න ලැබෙන්නේ. ඒකත් අපි ලියන්න ඕනේ. ශාකවල සහ සමහර ප්‍රොටිස්ටා වන් තුල හමුවන ද්වි උත්තල කාච හැඩති එක වාක්‍ය ඇතුලේ පොයින්ට්ස් ගොඩක් ලියවෙනවා. කාච හැඩති ද්වි පටලමය
ව්‍යුහයකි. දිත්තු පටලමේ ව්‍යුහයක්. පිටතින් බාහිර පටලයත් ඊට ඇතුළතින් අභ්‍යන්තර පටලයත් ඒ දෙක අතර පටු අවකාශයක් වන අන්තර් පටල අවකාශයත් පවතිනවා. පිටතින් බාහිර පටලයත් ඊට ඇතුළතින් අභ්‍යන්තර පටලයත් ඒ අතර පටු අවකාශයක් වන අන්තර් පටල අවකාශයත් පිහිටයි. අන්තර් පටල අවකාශයත් පිහිටයි. පටල අවකාශයත් පිහිටයි. හරි නේද? හරි. දැන් පටල දෙකම සිනිදු සුමට පටල කියන එකත් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. පටල දෙකම සිනිදු සුමට පටල වේ. දැන් ඊළඟට කියන්න තියෙන්නේ හරිතලවය ඇතුළෙත් වෙනත් පටල පද්ධතියකුත් තියෙනවා. මේ පටල වලින් නිර්මාණය වෙනවා පැතලි මඩියාකාර ව්‍යුහවන තෛලකොයිඩ. තෛලකොයිඩ රාශියක් එක මත එක පෙළ ගැසීමෙන් පංජර කණිකා නැත්තම් ග්‍රැනා නිර්මාණය වෙනවා. අපි ඒ ටික ලියමු. මම වෙන පාටක් යොදා ගන්නවා. මේක ටික ලස්සන කරමු අපි. හරිත ලවය තුල වෙනත් පටල පද්ධතියක්ද ඇත. වෙනත් පටල පද්ධතියක්ද ඇත. එම පටල වලින් තෛලකොයිඩ ලෙස හඳුන්වන තෛලකොයිඩ ලෙස හඳුන්වන පැතලි මඩි සෑදේ. තෛලකොයිඩ එක මත එක පිහිටමින් තෛලකොයිඩ එක මත එක පිහිටා මොනවද හැදෙන්නේ? පංජර කණිකා සෑදේ. එක මත එක පිහිටා පංජර කණිකා සෑදේ. දැන් පංජර කණිකා එකිනෙක සම්බන්ධ වෙන්නේ අන්තර් පංජර කණිකා සූස්තර මගින්. ඒකත් ලියමු. පංජර කණිකා අන්තර් පංජර කණිකා සූස්තර මගින් අන්තර් සම්බන්ධිතයි. අන්තර් සම්බන්ධිතයි. අන්තර් සම්බන්ධිත වේ. හරි? රයිට්. ඒ වගේම තෛලකොයිඩ පටල මත ප්‍රභා සංශ්ලේෂී වර්ණක අණු වලින් සමන්විත සංකීර්ණ වන ප්‍රභා පද්ධති තියෙනවා. ඒකත් ලියමු. තෛලකොයිඩ පටල මත තෛලකොයිඩ පටල මත ප්‍රභා වර්ණක වලින් සමන්විත ප්‍රභා වර්ණක වලින් සමන්විත සංකීර්ණ වන ප්‍රභා පද්ධති පිහිටයි. ප්‍රභා පද්ධති පිහිටයි. ඔන්න ඔය කාරණා ටික තමයි තෛලකොයිඩ ආශ්‍රිතව අපි කියන්න ඕන කරුණු ටික. දැන් ඊළඟට කියන්න තියෙන්නේ තෛලකොයිඩ වලට පිටතින් පවතින තරලයට කියන්නේ පංජරය. පංජරය තුල දකින්න ලැබෙන ප්‍රධාන ව්‍යුහයන් පහක් ගැන අපිට
සඳහන් කරන්න පුළුවන්. අපි තවත් පාඩකට යමු. හරි. මෙහෙම ලියන්න. තෛලකොයිඩ් වලට පිටතින් වූ තරලය පංජරයයි. පංජරය තුල මොනවද දරුවෝ තියෙන්නේ? පංජරය තුල තියෙනවා චක්‍රීය DNA, ඒ වගේම 70 රයිබෝසෝම, පිෂ්ඨ කණිකා, ලිපිඩ බිඳිති සහ කැල්වින් චක්‍රයට අවශ්‍ය විශිෂ්ට එන්සයිම්. හරි. පංජරය තුල චක්‍රීය DNA, 70S රයිබෝසෝම, පිෂ්ඨ කණිකා, ලිපිඩ බිඳිති හා කැල්වින් චක්‍රයට අවශ්‍ය විශිෂ්ට එන්සයිම පවතී. විශිෂ්ට එන්සයිම පවතී. ඔන දරුවනේ හරිත ලවයක මූලික ව්‍යුහය සම්පූර්ණයෙන්ම විස්තර කරා. අපි රූප සටහනක් ඇන්දා. ඒ ඇඳපු රූප සටහන අංග සම්පූර්ණයෙන් නම් කරා. ඊට පස්සේ ඒ රූප සටහන ඇසුරෙන් රචනාමය පිළිතුරක්, ඡේදයක් වශයෙන් රචනාමය පිළිතුරක් ගොඩ නැගුවා. ඒ අනුව අපි දිත්ව පටලමය ඉන්ද්‍රියකා පිළිබඳ සිදු කරපු සාකච්ඡාව අධ්‍යයනය මින් අවසන් වෙනවා. අපිට ඊළඟ පාඩම් මාලාවේදී විශේෂයෙන්ම ඒක පටලමය ඉන්ද්‍රියකා රාශියක් ගැන මම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් දරුවනේ මේ විෂය කරුණු හොඳින් නැවත පාඩම් කරන්න, අධ්‍යයනය කරන්න. මීට සම්බන්ධ විභාග ගැටලු, ඒ වගේම වාර විභාග ගැටලු හොඳින් ඒ ගැටලු වලට පිළිතුරු ලියලා ඔබේ දැනුම ලකුණු බවට පරිවර්තනය කරගන්න. අපි ඉදිරි පාඩමේදී ඒක පටලමේ ඉන්ද්‍රියකා වලින් නැවත මුණ ගැසෙමු.